හරි. හරි. ආයිබෝවන් හැමෝටම. රිවිෂන් පන්තියක් විදියට අපි කාලයක් තිස්සේ පවත්වාගෙන ඉන්න අපේ පන්තිය තියරි කතා කරන්නේ නැහැ මේකේ කතා කරන්නේ නැහැ කියන්නේ තියරිය විදියක් විදියට කතා කරන්නේ අද අඳුරගත්ත දේ තමයි මේ පන්ති 100ක් විතර ඉන්නවා කොහෙවත් තියරියක් නැති දරුවෝ මම දන්නේ හේතුව මොකද්ද කියලා කරුණාකරලා හැකි ඉක්මනට තියරි පන්තියක් හොයාගන්න අංක 1 වාර දෙන්න තියෙනවා ඊපස්සේ දැන් 11 වසරේ යන්නේ 11 වෙනි පැටව ඉන්න යන්නේ තව මාස 2යි 3යිනේ අපි නම් තව මාස එකමාරෙන් 10 ඉවර කරලා අපි 11 පටන් ගන්නවා ඔයා 11 දී පන්ති ගියේ නැත්තම් පුතේ චුට්ටක් අමාරු වෙනවා මතක තියාගන්න ලංකාවේ 100ක් ලියනකොට 35ක් O level fail වෙනවා 40ක් 35ක් 40ක් අතර ප්‍රමාණයක් fail වෙනවා S කටු වැඩක් නැහැ කියලා ඔයා පැහැදිලිවම දන්නවා අඩුම ගානේ ජොබ් එකකට තියා ඉස්කෝලේ A level වලට කොමර්ස් කරන්න දෙන්නේ නැහැ මැත්ස් S එකක් නම් සමහර ඉස්කෝලවල බලන්න දන්නේ නැත්නම් මම කියන්නම් මම පෙන්නනවා මොනවද ඉස්කෝල කියලා එවන්නම් හරි අවුලක් එතකොට ලංකාවේ ගත්තාම පුතේ 100 දෙනෙක් ගත්තාම ඒ කියන්නේ 50ක් විතර ෆේල් හරි S හරි 8 දෙනෙක් 10 දෙනෙක් තමයි A ගන්න 100ක් ගත්තාම මම කියන්නේ එතෙන්ට ඔයාලට යන්න මේ තල්ලුවක් දෙන්නේ මේක තල්ලුවක් මට සියල්ල කරන්න බෑ අංකයක පන්තියක් නැති 90 100 මෙතන ඉන්න එයාලා පළවෙනිම හොඳ ගුරුවරයෙක් තෝරගන්න මම හෝ වෙන කෙනෙක් මම කියන්නේ මගේ වෙන්න කියන්නේ ඔයාලට උගන්වන එක තේරෙන හරිද පන්ති ගාස්තු ගෙවා දරා ගන්න පුළුවන් මට්ටමේ හරිද ඔයාලට යන්න පුළුවන් වෙලාවක් තියෙනවා දිගටම යන්න පුළුවන් මගේ නම් ඔන්ලයින් එක මම දිගටම කරනවා කොරෝනා නැති වුණත් හරි ඒ වගේ ඔන්ලයින් යන්න පුළුවන් ගුරුවරයෙක්ගේ පන්තියක් තෝරගෙන ඔයාලා දිගටම යන්න මේක පට්ට අවුලක් හරිද ඊට පස්සේ රිසල්ට් ආවට පස්සේ තමන්ට තියෙන්නේ තමන්ගේ අම්මගේ තාත්තගේ ආර්ථික ප්‍රශ්නයක් නම් අපේ ආයෙත් ඔක්කොටම දෙන්න බෑ අම්මට තාත්තට කියන්න ආයෙත් කෝල් එකක් දීලා තමන්ගේ ප්‍රශ්න කියන්න කියලා ඔක්කොටම බෑ මට දන්නවනේ මාව අයින් කළා වෙන ගුරුවරයෙක් ගන්න ඊට පස්සේ හරි සර් ඔක්කොම ටික එහෙම කරගෙන ඉන්නකො මේ අපි සර් මේ පස්සේ කාලේ කතා කරන්න සර්ට මේ කියලා ආයතනේ මට පණිවිඩයක් එවයි කොහොනේ අතිශය බැරි බෑ කියලා දන්නවනේ අම්මට තාත්තට දැන් අද එන දුකේ ඉඳන කතාවක් කරනවා මේ අම්මට සර්ජරියක් කළා තාත්තා ඒකට ෂොක් වෙලා තාත්තා නැති වෙලා හරි පව් ඉතින් එහෙම ළමයි ඉන්නවා එහෙම ළමයි ආරංචි වුණා එහෙම ළමයින්ට අපිට බැරි කමක් නැහැ නේ එහෙම අතිශය බැරි මට්ටමේ වෙනම කතා කරන්න නොයා ඉන්න එපා අංකයක නොයා නම් ඉන්න එපා යන ළමයි පට්ටේට උගෙන යන කාගෙන් හරි ගුරුවරයාගෙන් පොඩ්ඩක් Tamante ඒ ගුරුවරයා ඉගෙන ගත්තාට පස්සේ ඕනම විෂයක් මගේ වුණත් කමක් නැහැ ඉගෙන ගත්තාට පස්සේ පේපර් වල ගණන් හදන්න මේ අකා කියලා දුන්න එක ඇද්ද මදිද කියලා බලන්න මදි නම් වහාම ක්‍රියාමාර්ගයක් ගන්න එක ගුරුවරයාත් එක්ක ඒ සම්බන්ධ විවෘත කතා කරන්න හරිද මගේ ෆෝන් එක ඕන වෙලාවක රෑ 11න් පස්සේ කෝල් වලට විවෘතයි රෑ 11න් පස්සේ ඊට කලින් මම පන්ති වල දන්නවා එහෙම වැඩේ කරගෙන යන්න හරිද chat එක දාන්න co-host host දාලා නැද්ද co-host දාලා නැහැ sorry chat එක දාන්න co-host මම දාන්නම් chat එක නැත්තම් මට පේන්නේ නැහැ අපි යනවාද සමගාමී සමීකරණ හරි නෝ දානවද මන් දන්නේ හරි chat එක co-host දාන්න co-host ගේ chat එක විතරයි මට මෙතනින් පස්සේ කියව ගන්න පුළුවන් කැම් ඔන් කරලා හින්දා චුටි හරි නිරෝෂණ ගමගේ කියන co-host දාන්න කියලා good ගිය සතිය අපි වර්ග සමීකරණයක් කියන්නේ මොකද්ද සාධක කඩන්නේ කොහොමද මේ සියල්ල කතා කරානේ හරි අද අපි කතා කරනවා සමගාමී සමීකරණය මොකද්ද මේ ගානේ වැදගත්කම 190ක්ම පේපර් වල මේ ගානට අඩුම ගානේ ලකුණු 5ක් දෙනවා සමහර පේපර් වල දැන් පේපර් මම කතා කරන්නේ මං හදාගත්ත ගණන් ටිකක් දාලා මෙතන ගොන් ආතල්ලයක් ගන්න යනවා මම මෙතන පෙන්නනවා එක එක ඉස්කෝලවල එක එක අවුරුදු වල පළාත්වල පේපර්ස් දාලා තමයි මම කියන්නේ මේ අවුරුදු මේ පේපර් එක මේ අවුරුදු මේ පේපර් එක කියලා මම කියනවනේ ඔයා දන්නවා එතකොට මේ ගාන ලකුණු ගන්න අමාරු නෑ මේකේ ඔන්න මෙච්චරයි සීන් එක වෙන්නේ ඈ තමයි හැමදාම තියරියේදී කියලා දෙනවා රිවිෂන් එකේදී පොඩි කතාවක් දෙනවා ගාන ගෙනවා දන්නවනේ හැමදාම වගේ පොඩි ගානේ සීන් එක හරිද ගානේ කතාව මම කියනවා හරි ගානේ සීන් එක ගානේ කතාව කියනවා
දැන් මේ ගානක් ආවට පස්සේ ගාන දැක්කට පස්සේ පුතේ හැසිරෙන්න ඕන විදියක් තියෙනවනේ. නේ? අපි ගොඩක් වෙලාවට ජීවිතේ බලනවා අපි මේ අවස්ථාවල හැසිරෙන්න ඕන කොහොමද කියලා. අපේ ගෙදර එකේ නම මගේ මල්ලි කියලා. මේ මල්ලිත් දන්නෙත් නෑ මම. මගේ මල්ලි කියලා තමයි කියන්නේ. කරන වැඩ දැක්කම හිතා ගන්න බෑ. මූ දවසක් රෑ 1ට විතර මට ආවිලා කතා කරා. අයියේ මේ බලනවා. මොකද්ද? මේ වීඩියෝ එක බලනවා එන්න වැදගත්ලු. මොකද්ද වීඩියෝ එකේ තියෙන්නේ? මං එන වැඩ හරිද? වැඩ ගන්න විදිය. මූ මට ගෙනල්ලා පෙන්නනවා. හරි. ඔබ මිනි මෝරේකට අහු වුණොත් ජීවිතේ බේරගන්නේ කොහොමද? මට නේද? චවෝ මිනි මෝරේකට අහු වෙන්න තියා මං කිඹුලේකට අහු වෙන්නවත් මේ එළියට යන්නේ නැහැ. එහෙනම් ඉතින් බාත් รู ම් එකේ කිඹුලු මිනි මෝරෝ ඉන්න ඕන. ඒ මිනිස්සුන්ගේ හැටි මුන් පුතේ බලනවා ඒ අවස්ථාවේ ගැලවෙන්නේ කොහොමද? එහෙම වුණොත් මං කොහොමද? මෙහෙම වුණොත් මොකද කරන්න කියලා බලන් ඉන්නවා. ඒකනේ අපි ඔය පිටසක්වලුන් ආපු ෆිල්ම් බලන්න කැමති, හොල්මන් ෆිල්ම් බලන්න කැමති, වෛරස් ගැන ෆිල්ම් බලන්න අපි කැමති. එහෙම වුණොත් මට මෙහෙම කරලා ගොඩ යන්න පුළුවන්. අපිට වුණොත් කියලානේ අපි ওই සීන් එකට බහැලානේ බලන්නේ. ගාන දිහා එහෙම බලන්න. මම හැම ගානම පුරුදු කරන්නේ ගාන දිහා එහෙම බලන්න. මට මේ ගාන ආවාම මම කොහොමද මේ ගානෙන් බේරෙන්නේ? මේ ගානේ ලකුණු ටික මගේ ගාවට ගන්නෙ මම ගොඩ යන්නේ. ඒක තමයි මේ කතාව. මේ හැම ගානකම මම ওই කතාව කියනවා. ගාන දුන්නට පස්සේ මොකද කරන්නේ? සමගාමී සමීකරණ ගානක් නම් ඉතින් අංක එක මොකද්ද? සමීකරණ යුගලය ගොඩනැගීම. හරි. අපි බලමු මේ අනුසය වැදගත් දෙයක් කියයිද කියලා. සමීකරණ යුගලය ගොඩනැගීම. සමීකරණ යුගලය ගොඩනැගීම. එකොළහේ අය මෙතන ඉන්නවා නම් 11 අය මෙතන ඉන්නවා නම් කියෝටි 11 දී ඊට වඩා තව පොඩි සීන් එකක් එනවා මම කියන්නම් නේ 11 දී අමතර වෙන එකක් කියන්නම්. සමීකරණ යුගලය ගොඩනැගුවාම 11 උන්ට නම් පුතේ මේකේ භාගමය සංගුණ කියනවා. 2න් 1යි x ධන 7න් 3යි y සමානයි 64යි මොන භාග එනවා. 10 උන්ට ඒක නෑ 11 යාගේ වෙනම රිවිෂන් එකක් යනවා ඒකයි කිව්වේ ඒකට එන්න මේක අහන් ඉන්න අවුලක් නෑ ඒකට එන්න හරිද මේ ඒක නොමිලේ නෙමෙයි ඒකයි මම මෙතන ලොකු ප්‍රචාරයක් දෙන්නේ නැත්තේ ඒකට රිවිෂන් එකේ හොඳ නෑ නේද කරන්නේ හරි ඊළඟ එක සමීකරණ යුගලේ ගොඩනැගුවම දැන් ඔයාලට භාගමය සංගුණක නෑ ඔය සමීකරණ යුගලයක් කියන්නේ පුතේ දැන් මෙහෙම ගමු මම මේක ගැන ටිකක් දීර්ඝව කතා කරනවා මේක තමයි පාඩම මේක තමයි ගේම ගොඩක් උන්ට බැරි මේක එතනින් එහාට නම් ගිර වෙක්ට හරි පුළුවන් මම මේකත් ගිර වෙක්ට හරි පුළුවන් වෙන්නේ කියලා දෙන්නම් අහන්න දැන් සමීකරණ යුගලයක් ගොඩනගන්න කිව්වට පස්සේ හරිද හරි සමීකරණ යුගලයක් ගොඩනගන්න කිව්වට පස්සේ දැන් කතා දෙකක් තියෙනවා ඒ ගණන් වල හරිද ඒ කතා දෙකට ගොඩනගාම සරලව දුව දැන් 2x සමානයි 3y කියන ඒ කියන්නේ අරුගේ දෙගුණය මුගේ තුන් ගුණයකට සමාන වේ කිව්වොත් එහෙම වෙන්න පුළුවන්. එතකොට පුතේ දෙවනි පියවරේදී අපි කරන්න ඕන හරිද? අඤ්ඤාත කියලා ලියන එක තමයි කේස් එක. අඤ්ඤාත වම්පසට සංඛ්‍යාත්මක පද දකුණු පසට දකුණටත් ගන්නවා. දැන් සමීකරණය හදලා ඔනෝ පිළිවෙලක් කරනවා. හරි? අඤ්ඤාත වම් පසටත් සංඛ්‍යාත්මක පද දකුණු පසටත් ගන්නවා. සමහරව ලියද්දිම එහෙම එන්න පුළුවන්. එහෙම වුණොත් අවුලක් නෑ ඉතින්. එහෙම වෙලා තිබ්බනම් අවුලක් නෑ. එච්චරයි. ඊට පස්සේ අංකණය කිරීම. මේක පට්ටයි අංක 1 අංක 2 කියලා දානවා. අපිට අඳුර ගන්න. ඔය හැමෝටම හැම වෙලේම අංකයක් දෙනවනේ. ඒ දෙන්නේ ඌව පාසුවෙන් අඳුර ගන්න. හිරකාරයෙක් වුණත් පුතේ අංකයක් තියෙනවා. හරිද? මම මේවා එනවා පැහැදිලි කරන්න. ඊට පස්සේ අංකණය කරනවා. මේක තමයි ලොකු කතාව තියෙන්නේ. හරි? ඊට පස්සේ අංකණය කරලා පුතේ බලනවා මේක සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් ඔයාලා ගෙවල් වල ඉන්නවා කියලා වයසට ගිය පුංචි නැන්දෙක් බාප්පෙක් මාමෙක් මු වයසට ගිහිල්ලා පුතේ අර මොකද්ද මේ මොකක්ද ඒකට කියන්නේ බඳින්න නැතුව
තනි කඩව. හරිද? මොකද අර සින්දුවකුත් තියෙනවා දෑවැදි මොකද්ද? දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති. මොකද්ද ගෙදරට බර වුණු බාල නගින්න මොකද්ද ගෙදරට නාගි වෙන සීන් එකක් කියන්නේ. හරිද? උදේ එහෙම වුණ හම්බ වුණාම ඉස්සෙල්ලාම ඔය නැන්දලා බාමලා එහෙම සෙට් වුණාම බාප්පලා ලොකු තාත්තලා ඔය කට්ටිය එකතු වෙලා සාකච්ඡා තියලා සීයලා මේ අකාව විකුණනවා. විකුණනවා කියන්නේ දැන් මොකෙක් හරි දෙනවනේ. දෙන්න බලනවනේ. අංක එකටම බලන්නේ මොකද්ද? උගේ මොකට ගැලපෙන එකෙක්ද හොයන්නේ? උගේ මොකට ගැලපෙන එකෙක්ද බලන්නේ? උගේ වයසට ගැලපෙන එකේ කන්න සීන් එක කොහොමද? නේ බලන්න මංගල දැනීම් තීරුව අරගෙන සර් මොකටද ඕක බැලුවේ? ජොලිය. ඕක තරම් පුතේ අර විහිළු කතා තීරුවත් ඕකේ තරම් ජොලිය වනේ. හරි. ඒකේ තියෙන පට්ටාතලිය. හරි. නිදහසේ ඉන්න කාලේ කියනවා මම ඉස්සර ඔකත් කියවනවා. කියනවා. වයස අවුරුදු 63යි. ලාබාල පෙනුමැති. විශ්‍රාමික දියණියට. සුරාවෙන් සූදුවෙන් තොර වයස ගානවා හැම වෙලේ බලන්න ඔය හැම මංගල දැනීම වයස. පුතේ ඕක සමාන නැත්තම් ඕක ගැළපෙන්නේ නැත්තම් වැඩේ කොට දාන්න බෑ. මුංගෙත් ඒ වගේ. මුංගේ පුතේ වයසක් නැහැ නේ පුතේ. මුංගේ සංගුණක බලන්න ඕන. සංගුණක සමාන කිරීම. සංගුණක කියන්නේ මොකද්ද සර්? සංගුණක කියන්නේ පුතේ සංකේතයට කලින් ඉන්න 3x නම් 3 තමයි සංගුණක. 4y නම් 4 තමයි සංගුණක. එක්කෝ x ගේ සංගුණක සමාන වෙන්න ඕන එක්කෝ y ගේ සංගුණක සමාන වෙන්න ඕන. හරි. කල වයස මැච් කරගත්තා. එහෙම නැත්නම් මේ සංගුණක සමාන කිරීම කියන්නේ ಗುಣ කරලා බෙදීමක් කියන හැම වෙලෙම සමීකරණයේ යම් ගානකින් ගුණ කළා සංගුණක සමාන කරනවා. සංගුණක සමාන කළා ඊට පස්සේ මොකද කරන්නේ? අම්මලා තාත්තලා අහන් ඉන්නවා සර් ඔයගොල්ලෝ කියන්න එපා. එහෙමද? අම්මලා තාත්තා. එහෙම අවුලක් දෙයක් කිව්වේ නෑ. එහෙම අවුල් නෑනේ. ඉතින් කසාද බඳිනවා කියන එක අවුල් නෑනේ. උඹලත් දවසක් කසාද බඳිනවා. අම්මලා තාත්තලා කසාද බඳිනවා ඉන්නේ. එතකොට වයස බලනවා. දැනගෙන ඉතපන් නැත්තම් වෙන කේස් එකක්. දන්නේ නැතුව එහෙම වෙනව නේද? වෙන කේස්. ලෝකෙටත් නෝඩ් වෙලා, ගෙදරට නෝඩ් වෙලා එහෙම වෙන්නේ. දැනගන්න. ඉන්නේ මේක අවුලක් නෑ. හරි. ඈ? හරි. මොකක්ද හරි. ඊළඟ. දැන් සංගුණක සමාන කරමු. දැන් සංගුණක සමාන කරමු. වයස විතරක් ගැලපුණොත් ඇද්ද දෙන්නේගේ චුට්ටක් හිතන්න. එකතු වෙන්න පුළුවන්ද? එකතු වෙන්න පුළුවන් නම් බලමු. ඊට පස්සේ මම ලියනවා මෙහෙම ලියනවා ඊට පස්සේ වරහනේ දාමු. සුදුසු පරිදි එකතු කිරීම හෝ අඩු කිරීම. අකුරු පැහැදිලි නෑ මම එකින්ද කියවනවා. කියන්නේ කියවනවා චුට්ටක් අහගෙන ඉන්න මොකද සීන් එක අහගෙන ඉන්න. ලියන්න යන්න එපා. හරි සුදුසු පරිදි ධන හෝ එකතු කිරීම හෝ අඩු කිරීම. ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ වයස විතරක් ඇද්ද එකතු වෙන්න. මට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. වයස විතරක් උස සනම් මොනා කරගන්නද දරුණු ප්‍රශ්නයක් තියෙනවා. තව කියන්න. මුන්ට තියෙන ප්‍රශ්න. ජාති ආගම ජොබ් එක. ඕවට වඩා කුලය ලොකු ධර්ම එකක් තියෙනවා. යකෝ කෙල්ල දෙන්නෙක්ටයි එක කොල්ල දෙන්නෙක්ටයි වයස ගැලපුණා කියලා බඳින්න දෙනවද? එකතු වෙන්න බෑ. එකම වර්ගේ නම් අපි අර කලින් කල වයස සමාන කරපු උන් දෙන්නා
කලින් අපි කල වයස සමාන කරපු උන් දෙන්නම ධන උන් දෙන්නෙක් නම් උන් දෙන්නම කොල්ලෝ දෙන්නෙක් නම් උන්ව එකතු කරන්නේ නැහැ. උන් දෙන්නම කෙල්ලෝ දෙන්නෙක් නම් අර සංගුණක වයස සමාන වෙච්ච උන් දෙන්න කෙල්ලෝ දෙන්නෙක් නම් වින උන් දෙන්නෙක් නම් ඒත් බෑ. නීත්‍යානුකූලව ඒක වරදක්. හරිද? නීත්‍යානුකූලව ඒක වරදක්. එහෙම උන් පුතේ එකම જાතිය උන් අහුනොත් එහෙනම් අපි එකතු වෙනවද? අඩු වෙනවද? ඕකට විරුද්ධ වෙනවද? සපෝට් කරනවද? එකම જાතිය නම් අඩු කරනවා. වර්ග දෙකේ නම් පොල් කඩන එකෙක් හරි කමන්නේ වෙලාවෙ හැටියට කියලා සෙට් කරලා දෙනවා. දැන් ඉදරට නම් කියනවට වඩා පොල් කඩන එකේ වයස බලනවා. හරිද? මොකද පුතේ දැන් පුංචි කෙනෙක් පුංචි කෙනෙකුටම බන්දලා දෙන්න. උඹලා මේ සරල කතාව මේ ගානේ තියෙන්නේ. කිසි දෙයක් නෑ. හරිද? බාප්පා කෙනෙක්ට බන්දලා දෙන්නේ. බාප්පා ගේන්නේ පුංචියෙක්. පුංචි ගේන්නේ බාප්පෙක්. නැන්දා ගේන්නේ මාමෙක්. මාමා ගේන්නේ නැන්දෙක්. ඕකනේ සාමාන්‍ය ආකාරයෙන් මේ ශ්‍රී ලංකාවේ එහෙම නෙවෙන්නේ. මම බ්ලොග් වෙන රටවල ජීවත් වෙලා නැහැ. මම දන්නේ ගිහිල්ලා විල්ලා තියෙනවා මිසක් එන්නේ ජීවත් වෙලා නැහැ. ඕක බලන්න තරම්. හරි. එහෙනම් අපි දැකපු මේ කතාවට අනුව සුදුසු පරිදි එකතු කිරීම හෝ අඩු කිරීම කියන එක මම මෙහෙම තව අර්ථවත් කරනවා මෙහෙම. ලකුණ කියන්නේ පුතේ ඔය ධන ඍණ බව. ධන ඍණ. ලකුණ. සමාන නම් අඩු කිරීම අසමාන නම් ඔන්න ඔච්චරයි කොල්ල ඕකේ කරන්නේ. ඌක කරාට පස්සේ ඉතින් හරිද? ඕක කරාට පස්සේ එකෙක් ගියනවා. ඉතින් ඊට පස්සේ සමගාමී සමීකරණ සීනයට නේද සරල වෙනවා. මොකද එකෙක් දන්නවනේ. මම එතනින් එහාට එන්නම් ඊළඟට. දැන් ඕක තමයි බේසික් කන්සෙප්ට් එක. මොකද්ද? සමීකරණ යුගලේ දැන් හොඳට බලන් ඉන්නකෝ. ඔළුවට ගන්නකෝ. ලියාගත්තේ නැතත් කමන්නේ ඔළුවට ගන්නකෝ. සමීකරණ යුගලේ ගොඩනගනවා. ඌ ඒක කරන්න ඕන. සමහර වෙලාවට ගානේ දීලා තියෙනවා. අඥාත වම්පසටත් සංඛ්‍යාත දකුණුපසටත් ගෙනින ඒක කරන්න ඕන. ඒක ඔටෝ වෙලා නම් ඒකත් කමක් නැහැ. හා. හරිද? එහෙම වෙච්ච ගණන් එනවා. ඊට පස්සේ අංකණය කිරීම. ඉරක් ගහලා 1, ඉරක් ගහලා 2, තව හැදෙනවා නම් 3. ඇයි? සංගුණක සමාන කරන්න. සංගුණක සමාන නැත්නම් අපිට ಗುಣ කර යන්න වෙනවා. අතිශය වැදගත් කාරණේ මතක තියාගන්න බැටියෝ. අතිශය වැදගත් කාරණේ මතක තියාගන්න. සංගුණක සමාන වෙලා ඒ කියන්නේ තුන්වෙනි කියන්නේ සමීකරණ දෙකක් ඉන්නවා සංගුණක සමාන නැහැ. අපිට පුළුවන් නම් තුන්වෙනි සමීකරණයක් අරගෙන සංගුණක සමාන කරන්න. තව එකක් විතරයි වුණා. එකෙක් වටේ ගිහිලා සමීකරණ දෙකක් ගන්නවා. හතරක් කරන් වැඩේ කොට දැම්මොත් ඌට ගොම් පාට්නේ. ගොම් පාට් වලට ලකුණු දෙන්නේ විභාග තියන්න ඕනේ නෑනේ. ඔයාම හිතන්නකො නේද? තුනෙන් කරන්න පුළුවන් එකට හතරක් ගෙන්නනවා. රස්සාවකට හරි මොකකට හරි කියලා හිතන්නේ. බස් තුනකින් ගමනක් යන්න පුළුවන් බස් හතරක් ගෙන්නවා. ගොම් පාට්නේ. ඒවා එතකොට අනුමත කරන්න පුළුවන්ද? ඒවට ලකුණු දෙන්න පුළුවන්ද? බෑනේ. අන්න ඒ සීන් එක මෙතන වෙනවා. ගොඩක් දැන් ගිය සතියේ මගේ පේපර් ක්ලාස් එකේ මගේ පේපර් ක්ලාස් වෙන අයට මම හැම මාසෙම ටෙස්ට් තියනවා. හරිද? ලකුණු දෙනවා. හැම පොයේ දවසටම විභාගයක් ලියන්න පුළුවන්. මාසෙටම ගන්න 500යි. විභාගයක් හැම පොයේටම ලියන්න පුළුවන්. ඒක අමතරයි කියන්නේ. ඒකට සල්ලි ගන්න නැහැ. අමතරව ඒක කරාට සල්ලි ගන්න නැහැ. ලියන්න පුළුවන්. ඒක මට ඒවලා ලකුණු දෙනවා. ලකුණු වැඩිම ගන්න එකාට 500ක රීලෝඩ් එකක්. දෙවනියට ගන්න එකාට ලකුණු 300ක රීලෝඩ් එකක්. තුන්වෙනියට ගන්න එකාට 200ක එකක්. ලකුණු 90ට හෝ 95ට වැඩි හැමෝටම 200 රීලෝඩ් හම්බ වෙනවා. ගිය සතියේ මෙතන ඇතිනේ ගත් එක. ඌ දන්නවා ඌට වැරදිච්ච දැන. ගිය සතියේ ලකුණු වැඩිම ගත්තේ 98 ළමෙක් ගත්තා. මහින්ද රාජපක්ෂගේ කෙමිත් නම කියන්න ඕනේ. අමාරුවෙන් ගත්තාම හරිද? කෙමිත් තමයි ගත්තේ 10ගේ වැඩිම ලකුණු. 98ක් ගත්තා. ඌට වැරදුනේ මට මතක විදියට ඌ මෙතන හරි ඔච්චර පුළුවන් එක ඌ තුන්වෙනි සමීකරණකින් විතරක් හදන්න ඕන එකට ඌ සමීකරණ හතරක් හදලා තියෙනවා. මට මතක විදියට උගේ හෝ දෙවනියගේ
වැරදුනේ ඔක ලකුණු 95ක් හරි 6ක් හරි තව ළමෙක් ගත්තා උගේ හෝ මුගේ වැරදුනේ ඒක. මට මතක විදිහට. හරිද? හරි අලුත් හරි. හරි. එතකොට එක්ක අරුවට 100 ගන්න තිබ්බ නැත්නම් අරුවට 1 වෙන්න තිබ්බ මොකක් හරි මිස් වුණා. මේ අතිශය සරල කාරණාවක් තිබ්බා. හරිද? ඒ වගේ ඒවට ලකුණු දෙන්නේ නැහැ. තේරුම් ගන්න. එතකොට මේක වැදගත්. ගොඩක් අය සංගුණක සමාන කරන්න ගියාම ඔය තියන තරමක් සමීකරණ හදනවා. එහෙම බෑ. සමහර ඒවා පුතේ එකෙන් පුළුවන්. තුන්වෙනි සමීකරණය එකක් දෙකක් කොහොමද කියනවනේ සමගාමීකව සමීකරණ දෙකක් කොහොමද කියනවා. තුන්වෙනි සමීකරණය කරන්න පුළුවන් සමහර ඒවා 4. 11 වසරේදී විතරක් සමීකරණ 5ක් එන අවස්ථා තියෙනවා. 6ක් එන අවස්ථාත් තිබිලා තියෙනවා. කීයේදීද? 11. 10 දී සමීකරණ 4න් උපරිම වැඩේ ගොඩ 3න් ගොඩ යන්න පුළුවන්. අපි දැන් බලමු ඊළඟ ගණන් වලට ගියාම. හරි. ඊට පස්සේ ඉතින් අර මං කිව්වේ එකම જાතිය උන්නම් අඩු කරනවා. ಜಾති දෙකක උන්නම් එකතු කරනවා. හරි. මොනවා තමයි සීක දාගන්න ලියා ගන්න ඕනේ ලියා ගන්න. දෙවණියට ගත්ත එක ගැඩු වෙලා තියෙනවා. 96 අමාරයි ඌ ගත්තා නම් ඌ 98 අමාරයි ඌ එක වෙනවා. අපරාධී. හරි මම මේකෙදි වෙන්න පුළුවන් ඊළඟ අඩුපාඩුවක් කියනවා ඔයා ලියා ගන්නකො. ඕකෙදි කරන්න පුළුවන් තව අඩුපාඩුවක් කියනවා මම ඒකත් කියන්නම්. ඒක මට අමතක වුණා කියන්න. වැඩිපුර සමීකරණයක් හදනවට අමතරව තව අඩුපාඩුවක් කරන්න පුළුවන්. පේපර් ක්ලාස් එකට එන්න කැමති අය ඉන්නවා නම් ඒක නම් ගන්නවා. මේ සල්ලි ගන්න මාසෙට 500ක් ගන්නවා. කැමති අය ඉන්නවා නම් පේපර් කියලා දාන්න නැත්නම් තියරි පන්තියේ විස්තරෙවයි මෙන්න මේකට දාන්න 250 මම chat එකට දාන්නකෝ chat එකට දාන්න ඒක ලේසි. ඔයාලට එහෙම කොපි කර ගන්න පුළුවන්. grade 10 paper class කියලා message එකක් දාන්න. එතකොට එයා විස්තරේ වයි ඈ. තව එකෙක් ගිවෙලා හරි. තව ළමයි කියලා ලකුණු කැපිච්ච විදියක් කියන්නේ දෙයක වෙච්ච එක්කෙනෙක් ඉන්නවනේ. තව කෙනෙක් උනා ගැටි කියන්නේ. උදේ දැන් සමීකරණ වල සංගුණක සමාන කරද්දි දැන් 1 2 කියලා සමීකරණ දෙකක් හැදිලා තියෙනවනේ. ලියලා ඉවරයි නේද? ලියලා ඉවරයි නේද? හරි. එතකොට තව එකෙක් කරපු වැරද්ද තමයි සමීකරණ තියෙනවා 1 2 කියලා. මූ මේකේ කරනවා. දැන් අපිට පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා උත්තරේ ගන්න පුළුවන් සංගුණක සමාන කරන්න. දෙවෙනි සමීකරණය තුනෙන් ගුණ කරන්න ඕනේ. මොකද ඕනම සමීකරණයක් ගුණ කරලා සංගුණක සමාන කරගන්න පුළුවන් නේ. මම උදාහරණයකට ගියාම පෙන්වනවා සීන එක. හරි තේරුම් නැත්තම් නෑ. මූ ලොකු එකෙන් ගුණ කරගෙන අමාරු වැඩේ කරනවා. ඒකත් වැඩක් නේ. ඒකත් අනවශ්‍ය දෙයක්. රුපියල් 2කින් කරන්න තියෙන දේට රුපියල් 3ක් දෙන්න ඕනේ නැහැ. අනවශ්‍ය දෙයක්. ඔය වගේ අඩුපාඩු අපි දැන් අද දවසේ නතර කරගමු. මේකේ පට්ට ගේම තියෙන්නේ සමීකරණ යුගලයේ ගොඩනැගීම. හරි. හොඳට අහන්න. මේ මෙහෙම උගන්වනවා නම් මේ ලංකාවේ මොකෙක් හරි ඒ මං විතරයි. මොකද මම වෙන එකෙක්වත් කොපි කරලා නැහැ. පස්සේ කාලෙක වෙන එකෙක් මේ වගේ උගන්වයි මම දන්නේ නැහැ.
හරිද? ඒකින මේ විදියට අහන් යනවා නම් මෙතනින් විතරයි. හරිද? දැන් සමීකරණ යුගලේ ගොඩ ගන්න ගියාම කොයි වගේ ක්‍රමද අපිට එනවා ඇත්තේ? හරිද? ඔන්න මෙන්න මේ වගේ අවස්ථා එන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ කතාවක් නේ තියෙන්නේ පුතේ. කතාවක් තියෙනවා. මම උදාහරණයක් ගානක් වුණ ආරම්භ වෙනවා. මෙන්න මේ වගේ කතාවක් ජස්ට් අපිට දෙනවා. මෙන්න මේ වගේ පොඩි ස්ටෝරි සීන් එකක් දෙනවා. හරිද? පොඩි සීන් එකක් දෙනවා. මම ගාන ගන්නම්. මේක මම මුලින් හදන ගානක් නෙමෙයි මම පස්සේ ගන්න ගානක්. පැහැදිලි ඇති මම හිතන්නේ. හරිද මේ කතාව මේ x y යන අනුයාත ප්‍රථමක සංඛ්‍යා දෙකේ බ්ලා බ්ලා මේකේ තුන්ුනේ මෙන්න සීන් එකක් දෙනවා. දැන් අපිට පුළුවන් වෙන්න ඕන මේ කතාවෙන් සමීකරණ ගන්න. මේ කතාවෙන් සමීකරණයක් ගන්න අපිට පුළුවන් වෙන්නේ බෑයි. හරිද? මේ සමීකරණ ගොඩනගන්නේ සමීකරණ වලේ ගොඩනැගීම. හරි. දැන් මේ කතාවක් දුන්නාම කතාවෙන් අපි සමීකරණ ගොඩනගන්න යනවා නම් පැටයෝ. හරි හොඳට මතක තියාගන්න මේකට කොයි වගේ රටාවලින්ද කියන්නේ. අපි දන්නවනම් මෙන්න මේ වගේ ස්ට්‍රක්චර්ස් වලින් තමයි දාන්නේ කියලා. මම අන්න එන්න පුළුවන් ආකෘති ටික දෙන්නම්. එතකොට ඔයා බලන්න වෙන්නේ අඩේ මේ වගේ එකක් තමයි මේකේ එන්නේ. එතකොට පට්ට විදියට එකට ලෑස්ති කරලා යනවා. හරි මෙන්න මේ වගේ එකක් තමයි මේකේ එන්නේ. කොයි වගේ එකද මේකේ එන්නේ කියලා බලමු අපි. 11 පැටව ඉන්නවනම් ඔයාලා අයින් වෙන්න. මොකද ඔයාලට මේක රිවිෂන් එකේ කමන්නේ දෙපාරක් විදියට කමන්නේ දෙයිනම්. ඊට පස්සේ අඬයි. දෙපාරක් විදියට කමන්නේ. ඔයාලගේ 11 රිවිෂන් එකේ මේ ටිකයි මෙතනින් එහාට ටිකයි කරනවා. හරි. එතකොට එහෙම එක සැරයක් විතරක් ඇති මට්ටමේ උනයි. දෙපාරක් ඕකේ වු දැන් ගියත් සර් මම කාලකන්ණි වෙනවා අන්න එකෙක් බලන් ඉන්නවා මම ඔන්ලයින් එක ගන්න chat කරන්න ඉන්නේ. උදාහරණයක්. ඔන්න කතා ටික. එකතුවක් අගයකට සමාන වීමක්. ඊට පස්සේ අන්තරයක් කියන්නේ අඩුවීමක්. මේ ලියන හැටි නෙමෙයි කියලා දෙන්නේ තාම එන හැටි එන ස්ටයිල්ස් ඊට පස්සේ ඒ වගේ ලියන හැටි ඊළඟට කියලා. අන්තරයක් අගයකට සමාන වීමක්. මම උදාහරණ කියනවා මෙහෙම. මම ඒක උදාහරණ දාගෙනම යනවා. මම ඒක දාන්න. සමාන වීම. ඒ කියන්නේ පැටව මෙහෙම සීන්. 2x ධන 3y සමානයි 13යි. හරි. 4y ඍණ 2x සමානයි 7ක්. මේ වගේ කතා දෙකක් මොකද්ද මේ? එකතුවක් අගයකට සමාන වුණා අන්තරයක් අගයකට සමාන වුණා. ඕකට අර මොකක් හරි දෙනවනේ 9 ගණන් වගේ දෙන්නේ නැහනේ. දැන් මාලා ළඟ ඇති මුදලේ දෙගුණයකට සාමා ළඟ ඇති මුදලේ තුන් ගුණය එකතු කළ විට 13යි. සාමා ළඟ තියෙන එකේ දෙගුණයට මාලා ළඟ තියෙන එකේ තුන් ගුණය එකතු කරාම 13යි. අන්න එහෙම කියලා පොඩි ස්ටෝරි සීන් එකක් දෙනවා. මාලා ළඟ ඇති මුදලේ 4 ගුණයකින් ආයෙත් අර යාළඟ ඇති මුදලේ මේ ගුණය අඩු කරාම මෙච්චරයි කතා එනවා. ඔය මොකද්ද? එකතුවක් හරි අඩු කිරීමක් හරි එනවා. ඊළඟට මේ එන්න පුළුවන් පැටර්න් එක. ඊට පස්සේ එන්න පුළුවන් හරිද? අගයක් තව අගයකට සමාන වීමක්. අගයක් තව අගයකට සමාන වීමක්. හරිද? අගයක් තව අගයකට සමාන වීමක්.
කොහොමද මේ අගයක් තව අගයකට සමාන වීමක් අපි කරගන්නේ? අගයක් තවත් අගයකට සමාන වීමක් අපි කොහොමද කරගන්නේ? ඒ කියන්නේ මේ වගේ එකක්. හරිද? කාගේ හරි කියන එකක් හරිද? තව එකෙක්ගේ තව ගුණයකට සමාන උදාහරණයක් වශයෙන් 2x සමානයි 3y. හරිද? පන්තියේ ගැහැණු ළමුන් ප්‍රමාණයේ දෙගුණය පිරිමි ළමුන්ගේ තුන් ගුණයකට සමාන වේ. ගැහැණු ළමුන්ගේ දෙගුණය තුන් ගුණයකට සමාන වේ. කියලා දෙනවා. දෙගුණයක් තුන් ගුණයකට සමාන වෙයි කියලා දෙනවා. පුතේ එක අවුරුද්දක ගානක් ආවා මේක වැරද්දුවා කියන්නේ පාරිභාගාවේ වැරද්දුවා කියන්නේ මාන තොගයක් වැරද්දුවා. කොහොමද දන්නවද ගානු? මම ඒක දෙන්නද ඔයාලට? බලමු කවුද කියන්නේ කියලා. බලමු කවුද මේකට උත්තරේ දෙන්නේ කියලා. හරි. අඹ තිබ්බා. මට මතක විතර අඹයි අන්නාසි තමයි තිබ්බේ. අඹයි අන්නාසි තියෙනවා. හරි. අඹයි අන්නාසි තියෙනවා. අඹ ගෙඩියක් කෑලි 5කට කපනවා. අඹ ගෙඩියක් කෑලි 5කට කපනවා. අන්නාසි ගෙඩිය කෑලි 7කට කපනවා. අඹ ගෙඩි ගාන x නම් අන්නාසි ගෙඩි ගාන y නම් මට දාන්නකො අඹ කෑලි ගානයි අන්නාසි කෑලි ගානයි chat එකට. sigma fx ගාන කරේ නෑ මට මතක විදියට sigma fx ගාන කරේ නෑ. මරු යම් ප්‍රමාණයක් ඉන්නවා සීන් එක දාන්න. සමහරව අර මම හිතපු වැරදි උත්තරෙත් දානවා. සමහරව මම නොහිතපු වැරදි උත්තරයක් දානවා. අන්න දැම්මා. අන්න තව එකෙක් දැම්මා. ඒ වැරද්ද. පුතේ හරි. අඹ ගෙඩියක් කෑලි 5කට කපනවා කිව්ව ගමන් අපේ උන් දානවා. දැම්මා මොකක් කියලා දන්නවද? ගොඩක් උන් මේක කියලා ගත්තා. 5 x බෙදීම 5 කියලා දැම්මා. 11 11 භාගයව තියෙනවා කියලා දීලා යන්නේ. x බෙදීම 5 කියලා දැම්මා. අන්නාසි ගෙඩිය කෑලි 7කටනේ y බෙදීම 7කට කපනවානේ සර්. එතකොට කෑලි 7කට බෙදෙනවානේ. ඕකනේ අවුල. 7කට බෙදෙනවානේ සර් 7කට කැපෙනවානේ. එහෙම වෙන්නේ නැහැනේ චෝටි. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? දැන් සාමාන්‍යයෙන් පුතේ චොකලට් එකක් කෑලි 5කට කැපුවොත් දැන් කෑලි 5ක් කීයක් තියෙනවද? චොකලට් එකක් කෑලි 5කට කැපුවොත් දැන් කෑලි කීයක් තියෙනවද? 5ක් තියෙනවා. චොකලට් දෙකක් තිබ්බා. එකක් කෑලි 5කට කැපුවා. දැන් චොකලට් කෑලි කීයක් තියෙනවද? 10ක් තියෙනවා. ಗುಣ වෙලා හැදෙන්නේ. ඇයි එකකින් ඒ જાතියේ කෑලි අච්චරක් වෙනවා. දැන් මේ අහලා තියෙන්නේ අන්නාසි කෑලි, අඹ කෑලි. අඹ ගාන x නම් කෑලි ගාන 5යි x. හරි. දැන් ඔන්න ඔය කපන සීන් එක අලුතෙන් ආපේවා කෝක හරි අන්කොමන් ගානක්. ඒ වගේම දැන් කපනවා අඹ ගෙඩියක් 5 දෙනෙක් අතර බෙදෙනවා. දොඩම් ගෙඩියක් 8 දෙනෙක් අතර බෙදෙනවා. බෙදුවාම අර තිබ්බා වගේ 8 ගුණයක් බෙදෙනවා නේද? බෙදීම දාන්න එපා. බෙදීම දාලා මෙහෙම ලියන්න එපා. දැන් ඔයාලට අන්න සීන් එක පොඩ්ඩක් මීටර වුණා. අඩේ ඌ එහෙම තමයි.
එහෙම එන්න බෑ තමයි. ඔව්. එහෙමත් පොඩි සීන් එකක් තියෙනවා එන්න බෑ. අන්නාසි නම් 7යි x එන්න ඕන. උත්තරේ එන්න ඕන මොකද්ද? මේවා වැරදි උත්තරනේ. මේවාකට වැරදි උත්තර. හරිද? දැන් හරි උත්තර මොනවද දෙන්න ඕන? හරි උත්තර එන්නේ අන්නාසි 7යි y. අන්නාසි කෑලි ගාන 7යි y. ඇයි කෑලි ගාන ගුණ කිරීම ගෙඩි ගාන? හැම ගෙඩියෙම කෑලි 7න්නේ ගෙඩි y ගාන නම් 7 ගානේ y ගාන. අන්නාසි කෑලි ගාන y 7යි y. අඹ කෑලි ගාන ඔකේ තිබෙ කොමඩු දුකේ මොනවද ගාන 5යි x. ඔය ගාන නම් දීලා තිබ්බා කැරගෙන්න. ලේසි නෑ ඒක. පොඩක් උන් වරද්ද ගත්තා. සමගාමී සමීකරණේ පට්ට අවශ්‍යතාවය දැන් ඔන්න දැන් ඔයා දන්නවා. හරි දාම මේකම આવොත් මෙහෙමයි. දැන් මේකේ වැදගත්කම මේකයි. ඊට පස්සේ ඊළඟ පැටර්න් එක තමයි මෙන්න මේක. හරිද? දැන් ඔයා ඒක දන්නවා. ඊට පස්සේ පුතේ එනවා මේක පැටර්න් එකක්. හරිද? වාහනවල එකතුව මේ උදාහරණයකින් දෙන වඩා පැහැදිලි වෙන්නේ. වාහනවල එකතුව හා රෝදවල එකතුව. චූටි කාලේ දුන්න මතකද? වාහනවල එකතුවයි රෝදවල එකතුවයි. සතුන් ගණන හා කකුල් ගණන. සතුන් ගණනයි කකුල් ගණනයි. චූටි කාලේ මතකද ශිෂ්‍යත්ව කාලේ දෙනව ගානක්. ගෝවිපලක් තිබ්බා. ඕකේ එළුවෝයි කුකුල්ලුයි හිටියා. උන්ගේ කකුල් වල එකතුව මෙච්චරයි. උන්ගේ එකතුව මෙච්චරයි. අහනවා එළුවෝ කීයද කුකුල් මට එපා මොහෙන ගාන ඉස්සර. මට නම් මතකයි ශිෂ්‍යත්ව ලියපුවා. ළඟදීනේ ලියුවේ. කාට මතකයිද? ශිෂ්‍යත්ව කාලේ මට නම් මතකයි. ළඟදී. අවුරුදු යම් ප්‍රමාණයක් අවුරුදු යම් ප්‍රමාණයක කලින් ලියවලා ඉන්නේ. හරි. ළඟදී ලියුවා. හරි. වැඩක් නැහැ වයස වැඩක් නැහැ. පේන තරම තමයි වයස. හරිද? එතකොට ඒ වගේ තියෙන ඔය ගණන් ඔය ගානම දෙන්න පුළුවන් තව ක්‍රම දෙකක් මම කියන්නේ නිකන් ඔයාලට එතකොට ඔළුවට යනවනේ සීන් එක. ඔළුවට යනවනේ සීන් එක මොකක්ද දන්නවද? දෙක ක්‍රමයක්. මුද්දර. දෙකේ මුද්දරයි පහේ මුද්දරයි කියනවා කියනවා. මුද්දර වල එකතුව මෙච්චරයි කියනවා. මුද්දර වල වටිනාකම මෙච්චරයි කියනවා. කතා දෙකක් දෙනවනේ. දැන් ඇතුලේ ඉන්න පුළුවන් කතා වර්ගය ඈ. තාම සමීකරණේ ලියන හැටියට ආවේ නෑ. මේ වගේ පැටර්න් එන්න පුළුවන් ඈ. තාම සමීකරණ ලියන දන්ට ආවේ නෑ. ලියුම් වෙන්න එපා. ඉතින් අපරාධ මෙච්චරලා හිටියකට අපරාධ වෙනවා. අපරාධ නෑ. දෙයක් ඉගෙන ගත්තා හැබැයි ඉතින් අපරාධ නෑ යන්නේ. ඊට පස්සේ තව જાතියක් මම කියන්න දෝකේ. කැටයකට දානවා සල්ලි. කැටයක තියෙනවා සල්ලි. 2 1 5 1 තිබ්බා. වර්ග දෙකයි තියෙන්නේ. රුපියල් 1 10 තිබ්බේ නැද්ද සර්? අපිට දෙන්නේ මේ වගේ වර්ග දෙකක් තියෙනවා. මොකද සමගාමීවයි ගන්න පුළුවන් අඤ්ඤාත දෙකයි. 2 1 5 තිබ්බා. කාසි ගාන මෙච්චරයි. සල්ලි වල එකතුව මෙච්චරයි. කාසි වල කවුන්ට් එක ඔක්කොම ටෝටල් එක එකතුව මෙච්චරයි. මූල්‍ය මේ මුදල් මේ වටිනාකම මෙච්චරයි. අන්න කතා දෙකක්. ඔන්න ඔය තුන තමයි පුතේ සාමාන්‍යයෙන් නිතරම එන්නේ. හරිද? නිතරම එන්නේ ඔයාල එකතුවක් අන්තරයක් සමාන කිරීමක් අගයක් මෙන්න මේ වගේ ඒවට ආවට පස්සේ තමයි මේවට තමයි අර අපිට පද එක පැත්තකට ගන්න වෙන්නේ. ඒ එකතුවක් අගයකට සමාන කිරීම කියන එකෙන්දි මෙන්න මෙහෙම කතාවකුත් එන්න පුළුවන් මත නේ. නිමල්ගේ මුදලේ දෙගුණයකට තවත් 100ක් එකතු කරාම නිමල් ගාව තිබ්බේ x නම් 2x ට තවත් 100ක් එකතු කරාම අමාලි ගාව තිබ්බ මුදලේ 3 ගුණයකට සමානයි. 2x ධන 100 සමාන වෙන්නේ අරකට. ඔන්න දැන් මම ලියන තැනට එනවා. ඔන්න ඔය වගේ ඒවා තමයි ලියන්න තියෙන්නේ. මම දැන් ලියන තැනට එනවා. ලියන තැනට ගියාම පුතේ අපි හොඳට ගාන කියවලා ඔය ගාන ඇතුලේ කතා දෙකක් හොයාගන්න. හරිද? ඔය ගාන ඇතුලේ කතා දෙකක් හොයාගන්න.
හරි. හරි. අවුලක් නැහැ. නෑ ලොකු කෑල්ලක් නෑ දෙන්න. තාම කැඩි දෙකට කැල්ල නෑ. එක කෑල්ලයි තියෙන්නේ. ඒකද ඒක මට ඕනේ. උන් බලන් ඉන්න වැටුණාට පස්සේ ලොකු කෑල්ල ඉල්ල ගන්න. හරි. කලින් මේක පොඩ්ඩක් ඕන ලියා ගන්නකො හරි. මේක දාගන්නකො රෆ්ලි මේවයි. මේක මම පැත්තකින් දාන්න නැත්නම් තොපි කියයි මෙච්චරයි කියලා. මම දාන්න. මේ 2x ධන 10 සමානයි 5y මේ වගේවත් එන්න පුළුවන්. හරිනේ ඇති. ඇති. වර්ගීය සමීකරණ එක ගන්න ඇදී. පස්සේ ආදන්නේ දවස්. අද දැන් ඒ එදා හදුපේගේ අග හදන්න ගියොත් ඉතින් නිකන් අවුල් වෙනවනේ. වර්ගීය සමී එදා එන්නේ ඉතින් එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන් එදාම. සකබර්ඩ් තමයි ඔක්කොටම පලි. ඔය කියන්නේ ඕනේ එදා අපිට හදන්න බැරි පිස්සුවක් කියලා. මං ගිය සතියේ පළවෙනි මානසික ආතතිය ලක් වුණා WhatsApp නැති වෙලා පුතේ රෑ නිදාගත්තේ නැහැ වීඩියෝස් හදලා දැන් බලන්න YouTube එකේ එදා පාන්දර ගිය සතියේ හරියටම මං කියන්නේ අඟහරුවාද එළි වෙන්න 3:00 මාට විතර මං වීඩියෝ එක දාලා එහෙම ඇවිල්ලා බලද්දි WhatsApp වැඩ ඉවසලා බැරි වුණා දැන් ඊට පස්සේ සෙනසුරාදා උදේ පන්ති පටන් ගන්නකොට කැමරාව වැඩ නැහැ අපි ස්මාර්ට් බෝඩ් ගත්තට පස්සේ පුතේ මේ අර සාමාන්‍ය කැමරා වැඩක් නැති වුණා හරිද සාමාන්‍ය කැමරා වැඩක් නැති වුණා සාමාන්‍ය කැමරා කියන්නේ පට්ට හොඳ කැමරා ඒවත් මේ ඒවා වැඩක් නැති වුණා. මං ගාව වෙන කැමරා කලෙක්ෂන් එකක් තියෙනවා. ඒවා වැඩක් නැති වුණා. මං කැමරා පහක් තියන්නේ ගියා වයිට් බෝඩ් වලට. මං ගාව කැමරා පහක් තියෙනවා වයිට් බෝඩ් වලට යම් තරමකින් හෝ ඕකේ එක. හැබැයි මේක ඒ වගේම බෑ. මේකට ඊට වඩා වැඩි එකක් ඕන. මොකද මේකෙන් ලයිට් එකක් එනවනේ. මේකෙන් එන ලයිට් එකත් එක්ක කැමරාව ටිකක් ක්වොලිටි වැඩි වෙන්න ඕන. ඊට පස්සේ ගත්ත කැමරාව. සවුන්ඩ් සෙනසුරාදුදී වැඩ නැහැ. මම කොච්චර ස්ට්‍රෙස් වුණාද කියනවනම් මම පහුවදා වෙනකොට DSLR කැමරා දෙකක් ගත්තා තමයි. තියෙන එක හැන්ඩිකැම් එකක්. තව DSLR දෙකක් ගත්තා. දැන් මං ගාව DSLR 3යි හැන්ඩිකැම් එකයි කැම 4ක් තියෙනවා. මිනිස්සු ස්ට්‍රෙස් වෙන්න හොඳ නැහැ. පස්සේ තමයි මට තේරෙන්නේ. හැබැයි දැන් ආයේ එහෙම බිඳ වැටීමක් වෙන්නේ නැහැ. හරි. මේ ප්‍රශ්න එනවා මිනිස්සුන්ට මොනවද කරන්නද? තාම බඩු ඇවිල්ලා නැහැ. මේ කැමරා හයි කරනකොට මම බලන්නම් ඊනාදසේ මේ වගේ දෙන්න මේ. තාම කේබල් එහෙම වුණා තව එක අයිටම් එකක් මගේ එනවා. ඕඩර් කරලා තියෙන කැමරා ගත්තට ඔක්කොම ඉක්විප්මන්ට් නැහැ තාම. හරි. ඔන්න දැන් යනවා. හරි. කතාවක් ලියාගන්නේ කොහොමද? ඔයාලා දන්නව නේද පුතේ? උක්තේ සහ ආඛ්‍යාතේ මම දන්නේ නැහැ. ඔයා දන්නවනේ. මම මේ කියන්නේ මේ වගේ දෙයක්. උක්තේ ආඛ්‍යාතේ කියලා කියන්නේ මොකක්ද දන්නේ නැහැ. උක්තේ ආඛ්‍යාතේ සිංහල වලට ඒ තිබ්බයි මම දන්නේ නැහැ. සිංහල වලට ඒ තිබ්බ කොහොමද කියලා දන්නේ නැහැ ඒ තිබ්බ. පුතේ මේ ගණන් වල හොඳට සමගාමී සමීකරණ ගානක උක්තාඛ්‍යාත නැහැ මම දන්නවා. උක්තාඛ්‍යාත නැහැ. හැබැයි මේ වගේ තියෙනවා මෙන්න මේ එක.
කතා දෙකක්. අංකේ උත්තාක්‍ය අත නැහැ උත්තාක්‍ය අත නැහැ. කතා දෙකක්. හරිද? ඔකේ මේ වගේ සීන් එකක් තියෙනවා. මම ඒකයි කියන්නේ කතා දෙකක් තියෙනවා. ගාන ඇතුලේ ලෝවෙත් කතා දෙකක් තියෙනවා. ඔයා කතා දෙක වෙන් කරගන්න. කතා දෙක වෙන් කරගන්න. හරිද? ඊට පස්සේ කතා දෙක වෙන් කරගත්තට පස්සේ කවුරු කාටද සමාන වෙන්නේ කියලා ලියන්න. ඊට පස්සේ ලියනවා. ඔන්න සමීකරණ ලියනවා කියන්නේ ඔකට. කතා දෙකක් වෙන් කරගන්නවා. කවුරු කාටද සමාන වෙන්නේ කියලා ලියනවා. කවුරු කාට සමාන වේද? මේ සමීකරණයක් ලියන්න යන්නේ මං දැන් දෙන්න යන්නේ සමීකරණයක්. එහෙම නෑ. මේකේ මේ කවුරු කාටද සමාන වෙන්නේ? ඕක ලියනවා. හරියද? අරුගේ 3 ගුණයට 60ක් එකතු කරවිට මුගේ 5 අරුගේ 3 ගුණයට 60ක් එකතු කරාම සමාන වෙන්නේ මුට. මුට සමාන වේ. මොකාට සමාන වෙන්නේ කියලා සරලව ලියන්න. ඔච්චරයි. හරි. ඊට පස්සේ සමීකරණ ලියාගත්ත පස්සේ ආපහු සංගුණක සමාන කරා බ්ලා 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 ඔන්න සීන් එක යනවා. හරිද? තියරි සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් අහනවා නම් අහන්න. මම දැන් එතනින් පස්සේ ගණන් හදනවා. මට දැන් ඔයාලට කියලා දෙන්න තිබ්බ කාරණා ඉවරයි. ඒ කියන්නේ මේ තමයි ඔයා ගාන ගැන අවබෝධයක් ලබා ගැනීමේ වටේ අපි දෙකට පැයක් විතර. මගේ ස්ටුඩියෝ එකේ නෙමෙයි මගේ යාළුවගේ ටේබල් එකේ ගත් එකක්. YouTube එකේ දැන් එක. එයා CCTV course class කරන කෙනෙක්. මගේ ක්ලාස් වල WhatsApp group link එක PA වගේද? PA වගේද? ඉක්මනට ගාන දෙන්න සර් හරි. ලියා ගන්න එපා බං. හරිද? මෙතෙන්ට ඇවිල්ලා පුළුවන් උනුත් ඇවිල්ලා ඉන්නවා ගණන් ටිකක් අදා යන්න. මේ මෙලෝ මගුලක් ගන්න නැති උනුත් ඇවිල්ලා ඉන්නවා. ඒකට පුළුවන් වඩේ ඕකත් මන් දන්නවා. අවුලක් නෑ පුතේ. හරිද? ඒක දැනගත්තා කියලා වැඩි වෙන්නේ නෑ. හරිද? කොණ්ණඤ්ඤත් ධම්මචක්කපවත්තන සූත්‍රයේ පස්සරයක් අහගත්තා. මට මතක විදියට. සෑහෙන කලින් ඉතින් හරියට මතක නෑ. මට මතක විදියට කොණ්ණඤ්ඤත් ධම්මචක්කපවත්තන සූත්‍රයේ පස්සරයක් අහගත්තා. රහත් වෙන්නේ. අද ඊළඟ තෑග්ගක් දුන්නෙම නේද? අද දෙනවා. බුදුහාමුදුරුවෝගේ දෙවෙනි ධර්ම දේශනාව මොකද්ද කියලා දාන්න. පළවෙනි එක ධම්මචක්කපවත්තනේ. අසාධාරණයි අපි දන්නේ. යකෝ දැනගනියමු. දැන් අපි දන්නවනේ යේසුර වෙච්ච જાති ටික ඔක්කොම. උඹට බෑ එක දැනගන්න. chat group එකක් සඳුනි දාලා තියෙනවා මම දාන්න සඳුනි. ඔබ එදා වගේ ලණුවක් නෙමෙයි නේද දෙන්නේ. සඳුනිලා හොම්මයි. එදත් ලණුවක් දුන්නේ. WhatsApp වැඩ කියලා. කච්චර ගෙලවිලා ඉන්නේ නෑ සර් නෑ වැඩ. ඔන්න දැන් මම WhatsApp group එක link එකක් හරි සිතුම් පූජිත ඒකද බං මට මතකත් නැහැ දෙවෙනි ධර්ම දේශනාව ඔව් නේද මට නිකන් පැටලුණා වගේ වුණා හරි සිතුම් පූජිත තමයි ඉස්සෙල්ලාම කිව්වේ ආනේ සිතුම් පූජිත ඔව් සිතුම් පූජිත කිව්වා අනාත්ම ලක්ෂණ සූත්‍රය අනන්ත ලක්ෂණ සූත්‍රය අනන්ත ලක්ෂණ සූත්‍රය ඔව් අනන්ත ලක්ෂණ සූත්‍රය හරි මට අරක මේ හරියට සිතුම් මේකට තෑග්ගම් වෙනවා පස් වගේ රහතුන් පාසුනේ පස්සරයක් දේශනා කරා කියලා නම් මතකයි පළවෙනි ධර්ම දේශනාව. එන තුසරේ
නෑ. පළවෙනි බාර කොණ්ණඤ්ඤ. බාපං සූත්‍රයේ කියනවා කොණ්ණඤ්ඤ නාමං අහෝසේති මොකද්ද කියලා කියනවා. කොණ්ණඤ්ඤ නාමය අහෝසි වුණා කියලා කියනවා. පළවෙනි සූත්‍රයේ. පිරිත්තාපන් පිරිත් පොත. හරි ඒක වැඩක් නෑ. හරි. සර් ක්ලාස් එක බුද්ධාගම හොඳ අලුතෙන් ලොග් එකේ කනස බුද්ධාගම ගන්න. ලින්ක් එකේ දීලා ගණන්ලු. හරි. ලින්ක් එකෙන් ගිහලා දැන් ලොග් එකේ කුබල්ලා. අනේ ලින්ක් එකෙන් යනවා ආයෙනකොට ආයෙ බුද්ධාගම. ආයෙනකොට ආයෙ බුද්ධාගම. හරි. හරි. මම බුද්ධාගම ඉගෙනුවා කාලයක්. මම පන්ති කරපු තැනක ආමුදුරු ආවේ නැහැ. එන්නේ නැති දවසට මම තමයි බුද්ධාගම උගන්වන්නේ. ඕන්න මාරට උගන්වන්න. පස්සේ කාලෙක ඈ. ඒ කෙලින්ම නිවන් දකින්න මෙයා. හරි දැන් ඇති. ඔනේ අපි ගානකට යනවා. චූටි ගානකින් පටන් ගමු. චූටි ගානකින් පටන් ගමු. සූටි එක්කෙනෙක්ගේ මේ ගානක කොටසක් විදියට තියෙන එකක් වැඩිව. හරිද? මේක ඇවිල්ලා තිබේ ගානක කොටසක් විදියට. දැන් මේකේ අවශ්‍ය දැන ඉඳලා අපි බලමු මේ ගානක කොටසක් බලන්න. ලකුණු කීයක්ද? ලකුණු කීයද මං අඩුම ගානේ 5ක්වත් දෙන්න try කරනවා මේ. ලකුණු 5ක්. කාටද මෙයාට? අසමානතාවයක්, සරල සමීකරණයක්, සමගාමී සමීකරණයක් ඇවිල්ලා තියෙනවා. මේ කොහේ පේපර් එකද? මේ ඇවිල්ලා එකෝමත් එක කාලෙක දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2019 අපි යනවා ගාන. හදන්න. try එක දෙමුද? අර මට ළමා දිනයට විශ් කරපු අයයි ගුරු දිනයට විශ් කරපු අයයි හැමෝටම ස්තුතියි. මට සමහරුන්ට රිප්ලයි කරගන්න බැරි වෙලා මම තාම රිප්ලයි කරමින් පවතිනවා. ගුරු දිනයටයි ළමා දිනයටයි දෙකටම විශ් කරලා එවපු අයට ස්තුතියි ඈ. මට ඉතින් වැඩිපුරම සතුටින් ලෝක ළමා දිනයට මට විශ් කරලා එවුවා. ගුරු දිනයටත් වඩා. මට ඒතකොට මතක් වුණා මං තාම ළමයෙක් කියලා. උත්තරේ දාන්න එක්කෙනෙක් උත්තරේ දැම්මට පස්සේ මං ගානට යනවා. බය වෙන්න එපා පුළුවන් වෙනවා. හරි උත්තර ආවා. හරි. එල. කොහොමද මේ
චුටි මොකද්ද දැන් මේක ඉතුරු වෙලා තියෙන දේ ඉඳලා පටන් ගමු අපි. අංකණය කරා. ආයා එක මෙයා දෙක අංකණය කරලා ලියලානේ. දැන් බලනවා සම්ගුණක සමානද? x නැත y නැත. මට චුටි පුළුවන් පළවෙනි සමීකරණය කීයෙන්වත් ගුණ කරලා දැන් 2y කීයෙන්වත් ගුණ කරලා y ගන්නත් බෑ. 3x ගුණ කරලා x ගන්නත් බෑ. හැබැයි මට වෙනවා x 3ෙන් ගුණ කරොත් 3x එනවා. y 2ෙන් ගුණ කරොත් 2y එනවා. කවුද ලේසි? 2y 2ෙන් ගුණ කරන්නේ ලේසි. මම ලියනවා මේක ලියන්න මේ 2 ගුණ කිරීම දෙවෙනි සමීකරණේ ගුණ කරනවා. කීයද? 2කින්. එතකොට මට එනවා 2x ඍණ 2y මම එතනින්ම දාන්න දෙතර යන්නේ කර ලේසියෙන් ලස්සනයි නේද? 2y 2x ඍණ 2y සමානයි 10යි. ඔන්න තුන්වෙනියා. දැන් සංගුණක මොකද වෙන්නේ? සංගුණක සමානයි. 3ෙන් ගුණ කරපුවොත් චුට්ටක් හිතන්න තමන් ගැන 2ෙන් ගුණ කරන එකද ලේසි තමන්ට 3ෙන් ගුණ කරන එකද කියලා. හරි. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් අර කතාව මතක් කරගන්න හරිය මෙහෙම තිබ්බා සංගුණක සමාන කරා. සංගුණක සමානුන්ගේ ලකුණු පරීක්ෂා කරනවා නේද? ලකුණු පරීක්ෂා කරලා බලලා සුදුසු පරිදි එකතු කරනවා අඩු කරනවා කියලා. ලකුණු. මෙයා ඍණ ගෑනු ළමෙක්, මෙයා ධන පිරිමි ළමෙක්. එකතු කරන්න පුළුවන්. එකතු කරන්න පුළුවන්. ලියන්න. ලියන්න. කරන දේ ලියන්න. එකතු කරනකොට නම් කාඩු ටික අවුලක් නෑ. 2 ධන 1 ධන 3. කරගන්න එපා. 1 ධන 3. මේක දාන්න. 1 වම් පැත්ත 3 වම් පැත්ත 3x ධන 2y ඍණ 2x ඍණ 2y එකතු කරන්න පුළුවන් ගෝ එකතු කරනවා සමානයි බිඳුව ධන 10. වරහණෙන් එළියට ගමු. දැන් මේ එකතු කිරීමක් නම් වරහන් දාන එක අත්‍යවශ්‍ය නෑ. හැබැයි අඩු කිරීමක් නම් අනිවාර්යයෙන් එපා වරහන දාන්න නැත්නම් කියලා වෙනවා. 3x ධන 2y ධන 2x ඍණ 2y 10යි. ඔයා දන්නවද පුතේ? ඔය මොන සෙල්ලම් දාලා කොච්චර ගලපලා කොච්චර කෙලි කරා විනාශයක්. කැපෙනවා පුතේ කවුද? y කැපෙනවා බලන්න. කවදාවත් ගානේ මෙතනින් එහාට දෙන්නෙක් බේරිලා යන්නේ නැහැ. එකයි ඉතුරු වෙන්නේ. මේක තමයි අර පවර්ස් තියරුම් දෙන්නෙක් එකතු නම් එකෙක්ට විතරයි පවර් එක එන්නේ. එකෙක්ගේ නාමය අහෝසි වෙලා යනවා. හරිද? ඉතුරු වෙන්නේ 5x 10යි. එහෙනම් x කියන්නේ 2යි. දෙපැත්තම පහින් බෙදලා. දැන් මේක මොකද කරන්නේ? දැන් කරන්නේ මොකද්ද? දැන් කියනවා x සමානයි 2. හරිද? x සමානයි 2 මම මෙතන කියන්නේ. x සමානයි 2. කැමති කෙනෙක්ට ආදේශ කරනවා. ඔයාට ආස දෙකට නම් දෙකට දාන්න, එකට නම් එකට දාන්න. එකට ආදේශය කියලා ලියන්න. ලියලා 3x ධන 2y සමානයි බිඳුවයි. x සමානයි 2නේ. 3 වරක් 2 ධන 2y බිඳුවයි. එතන ඒකෙන් යනවා මේ 3 වරක් 2 6නේ. 6 එහා පැත්තේ යනවා ඍණ 6. 2y සමානයි ඍණ 6යි. y සමානයි ඍණ 3යි. එහෙම දායි බලන්න. y ඍණ 3 නෙමෙයි දාවේ. තමයි යෝ. සමහරුගේ උත්තර අවුල් ඈ.
ಗುಣ කරනවා හැරෙන්න බෙදන්න එන්නේ නැහැ. කොල්ල බෙදන්න එන්නේම නැහැ. මට නම් කවදාවත් බෙදන්න ඉන අවස්ථාවක් කවදාවත් මට ඇවිල්ලා නැහැ. හරිනේ. ගොඩ. හරිනේ. හානේ. මෙතනින් මෙහෙම ගත්තා අක්ක 1 2 කියලා දැම්ම එච්චරයි නේද 1 2 කියලා දැම්ම විතරයි කරේ මම ගත්තා හරි කියුටි ගොඩනේ ගොඩ අපි ඒ જાතිය තව එකක් අහන්න මේකේ 4යි දීලා තියෙන්නේ ඒකේ 4යි දීලා තියෙන්නේ ලකුණු පොඩි එකක් ඊට පස්සේ වගන්තියට යනවා අර ප්‍රශ්නෙට දැයක දින්න කෙනාගේ නම මං කිව්වානේ තමන්ට ඒකක් නැති වෙයි කියලා කවුරුත් බය වෙන්න එපා. හරි. හැමෝම මේ වැඩසටහනත් එක්ක අදින්න පුළුවන් අය පේපර් එකට එන්න පුළුවන් අය තියරි පන්තියෙන් මේ අවුරුද්දේ නෙමෙයි ලබන අවුරුද්දෙන් Tamanට අවශ්‍යතාවයක් දෙනිච්ච වෙලාවක එන්න. උපරිමයෙන් වැඩ කරු
ඒකක් ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. මම දකින දේ තමයි කාටවත් ඒකක් ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. මම කියන්නේ පට්ට බුද්ධියක් තිබ්බ ළමෙක් නෙමෙයි. මම කියන්නේ යම් බුද්ධියක් තිබ්බ ළමෙක්. මේ කියන්නේ මන්ද බුද්ධිකයෙක් නෙමෙයි. මෙතන ඉන්න හැම එකමත් මන්ද බුද්ධිකයෝ නෙමෙයි. හැම එකාටම මේ ගන්න පුළුවන් හැම එකම මේ ගන්න නැහැ. උන්ට ලෝක ප්‍රශ්න ආයි ලෝක නැති ප්‍රශ්න තියෙන්නේ. හරි. ඔන්න අංකණය කරා කියෝටි 1 2 වා ඒක දන්නවනේ. මම හිතන්නේ මාව අතුරු දහම් වුණා. මම හිතන්නේ මාව අතුරු දහම් වෙච්ච සීන් එකක් ආවා. නෙට්වර්ක් එකේ අවුලක් ගියේ හරි දැන් ඕකේ yes පොයේ දවසේ ටෙස්ට් එක මම හැම ගෲප් එකකටම දාන්නම්. ටෙස්ට් එක දාන්න මට මෙහෙමයි මට හැම දැන් ඔයාලා තේරෙනවා ඔක්කොම ෆ්‍රී දෙන්න බෑ. මම ටෙස්ට් එක පේපර් එක ඔයාලට එවනම් මගේ පේපරයක් නෙමෙයි මම පළාත් මොකද මට්ටමක් බලන්න බෑනේ පුතේ මගේ පේපරයක් දීලා ඒකෙන් එක්ක උඹලා ඇන්දෙනවා. කෙනෙක්ට තරක කරන්නත් පුළුවන්නේ අපිව අන්දනවා සර් ලේසි පේපරයක් දීලා ඕක අමාරු පේපරයක් සර් කියලා. පළාත්ෝ මංගාව පේපර් ඕන තරම් තියෙනවා. පළාත්ෝ පාසලක හෝ පේපරයක් කලින් අවුරුද්දක දුන්නා. පේපරේ සීන් එක යන්නේ මෙහෙමයි. උදේ 9ට ගෲප් එකට පේපර් එනවා. 9 ඉඳලා 12 වෙනකන් ඔයා සෙකන්ඩ් පාර්ට් එක ලියනවා. ඒ පේපරේ යට අංකයක් එවනවා ඒකට PDF කරලා WhatsApp කරන්න. PDF එක WhatsApp කරන්න. ඒකට PDF කරලා බැරි අය විතරක් ඉමේජ් එක දාන්න. පුළුවන් හැමෝම PDF කරලා දාන්න. උත්තර පත්‍රේ වලට සබ්මිට් වෙලා තියෙන්න ඕන 12යි කාලට. උපරිම වෙලාව දෙන්නේ 12යි කාලට. මුලින් ලියන්නේ සෙකන්ඩ් පාර්ට් එක. ඉන්ටර්වල් එකක් ගන්නවා පැයක. එකේ ඉඳලා 3 වෙනකන් යනවා ෆස්ට් පාර්ට් එක. ඔයට විතරයි යන්නේ. හරි. එකේ ඉඳලා 3 වෙනකන් යනවා. ඔය වගේ තමයි ටයිම් ටේබල් එක දුවන්නේ. හරි. ඒකත් මට එවන්න ඕන 3යි කාල තමයි මැක්සිමම් එච්චර වෙලා යන්නේ ඒකට PDF. print out ගන්න කාටවත් වෙලාවක් නැහැ. ගෙදර printer එකක් තියෙන එකක් ගත්ත කියලා මම මුකුත් කියන්නේ නැහැ. Tamanට අවංකව Taman ලියන්න. වැඩිම ලකුණු ගන්න අයට තෑග්ගයක් වෙනවා. හරි. ඒක දෙන්නේ උනන්දු කරවන්න මට. මමත් මාළුකු එහෙම සල්ලි තියෙන එකේ නෙමෙයි මොන බැලුවක් වෙනවන්නේ. ඒකින්ද මේ දෙන්නේ උනන්දු කරවන්න. මේ මට ගස්වල වේලිලා කොළ වැටෙන සීන් එකේ නෙමෙයි. හරි. මෙන්න මේකයි යන්නේ. මොකද්ද පේපර් එක කියලා එවෙලට තමයි ගෲප් එකට එන්නේ. ලිව්වා WhatsApp කරා. සාකච්ඡාව සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර පන්ති වෙලාවට යනවා මේ වෙලාවට. මේ කියන්නේ සාමාන්‍යයෙන් මගේ ප්‍රශ්න පත්‍ර පන්ති වෙලාවට අර මම දැම්මනේ නම්බර් එක පේපර් ක්ලාස් එකට සෙට් වෙන්න කැමති වුණේ ඒකට සෙට් වෙන්න. හරිද? එතකොට ඒ කියන්නේ මෙහෙම නෙමෙයි අර තනින් පේපර් ක්ලාස් එකක් කියන්නේ ඒක. රිවිෂන් වලට වඩා පේපර් වටින හින්දා තමයි පේපර් ක්ලාස් කියලා මාකට් එකක් උඩට ඇවිල්ලා තියෙන්නේ. රිවිෂන් කියන මාකට් එක කලින් තිබ්බා. හැබැයි ඒක යට ගිහිල්ලා තියෙන්නේ පේපර් ක්ලාස් වලින් වෙන ඇඩ්වාන්ටේජ් එක චුට්ටක් ඊට වඩා වැඩි හින්දා. ප්‍රතිශතාත්මකව ගත්තොත් 120ක තියෙක ඇඩ්වාන්ටේජ් එක වැඩි පේපර් ක්ලාස් එකේ. රිවිෂන් එකේ අර දැන් සතියක් දෙකක්ම කතා කරන්නේ සමීකරණමනේ. ඒකට අර මුල හරිය අමතක වෙනවා. හැබැයි අර නොදන්න එකෙක්ට ගොඩ දා ගන්න ඒ කියන්නේ පාඩමක් වශයෙන් කව කරගන්න මේක පට්ට. එහෙම කරගන්න. අරකට පුළුවන් යන්න ඔය නෑ දැන් මම කලින් කිව්වනේ. මම දන්නේ ඒ ළමයි මට පුද්ගලිකව හරි කතා කරන්න 100ක් විතර යන්නේ නැහැ කිව්වනේ මම දන්නේ ඇයි කියලා. මගේ තියරිවත් යන්නේ 100ක් විතර ඉන්නවා. ඒතකොට පේපර් ක්ලාස් ගොඩක් අය යන්නේ නැද්ද? අපි පන්ති ගාස්තුව 500ක් දැම්මෙත් එන්න පුළුවන් වෙන්න. එතකොටත් බැරි අය ඇති මම දන්නේ නැහැ. ඉතින් මට චුට්ටක් කියන්න බලන්න. අපි බලමු හරි කරා. අපි නේ මොනවා කරන්නද? එක්ක ආයතනෙන් මම වයින් කරලා හරි දාන්නද? හරි. මේක තමයි යන විදිය ඈ. ඔන්න දැන් කිව්වා පොයේ ඉන්නේ 20 දැම්මම ලෑස්ති වෙන්න කිව්වේ ඈ 20 නම් පොයේ සර් අද කියන්නේ සර් ඔවා උඹලා කලින් දවසේ කිව්වම පාඩම් කරන්නේ හරි එයන්
ආයෙ ඉතින් කේස් එකක් නැහැ සංගුණක සමානයි ලකුණු සමානයි. එහෙනම් එකතු කරන්න බෑ අඩු කරනවා මම දෙකෙන් එකයි ඉස දෙකෙන් එක අඩු කරන්නේ දකුණ ලොකුයි ලොකු එකාගෙන් පොඩි එක අඩු කරාම ලේසි 5x ඍණ y අනිවා දෙපා ඍණ ලකුණ දාගන්න වරහන්න ඍණ ලකුණ පස්සේ වරහන්න දාගන්න 5x ඍණ y 2y 2x ඍණ y මේක දාගත්තේ නැත්නම් දරුණු තත්ත්වයක් 13 ඍණ 1 වරදිනවා ඒකයි 5x ඍණ y හරිනේ ඍණ 2x ධන y සමානයි 12යි අවුලක් නැහැ හරිද ඍණ ආවට පස්සේ පොඩ්ඩක් බලන්න වැරදුනොත් අපරාධේ ගාන කපන්න වෙනවා අපි අඩු කරනවා ඍණ y ට ධන y යනවා එකයි ඉන්නේ මම කොතනින් ඔතන පන්නන්නේ මොකෙක්වත් ඔතන පන්නන්නේ එකෙක් විතරයි ඉතුරු වෙන්නේ කල වයස බැලුවා නේද ස්ත්‍රී පුරුෂ බැලුවා ඔක්කොම බලලා කරපු ගමන් කෙලවුණා දැක්ක ඒ තමයි සාමාන්‍ය විදිහ හරි දැන් 5x ගෙන් 2x අඩු වුණාම 3x 12යි එහෙනම් මේක දාන්නවා x කියන්නේ කීයද 4යි දැන් වාට පුළුවන් ආපහු සැරයක් x සමානයි 4 අල්ලගෙන x සමානයි 4 අල්ලගෙන කැමති ඒට දාලා x සමානයි 4 කැමති ඒට දාලා මම දානවා කාටද කෝකත් එකයි නේද දෙකට දාමු ඒක ඔයා කැමති ඒට දාන්න පුළුවන් 2x ඍණ y 1යි 2x ඍණ y 1යි 2x ඍණ y සමානයි 1යි කියලා දිනනවා x න 2 දානවා දෙවරක් 2 ඍණ y සමානයි 1යි ඍණ y එහා පැත්තට යනවා ඒ කියන්නේ මේ දින 4 ඍණ y සමානයි 1යි කියලා එක මෙහා පැත්තට එනවා 4 ඍණ 1 සමානයි y y කියන්නේ 3යි ඔයා මතක තියාගන්න මෙතන ගානක් දීලා තිබ්බනම් අහලා තිබ්බනම් පැන්සල් ගාන පෑන් ගාන පොත් ගාන පෑන් ගාන ඒව ලියන්න. පොත් මෙච්චරයි පෑන් මෙච්චරයි ඒකට ලකුණක් දෙනවා. වගන්ති ගණන් වලින් ඒව අපිට කව වෙනවා. අද පන්ති වේලාසනින් ඉවර කරමු. කලින් යන්න ඕන යන්න ඉතින් මට අදිස්සියක් නැහැ. අඩ අදිස්සිද? මට අදිස්සි නැහැ. මං අද පරක්කු වෙනකන් ඉන්නත් බලාගෙන ආවා. ටුටාකින් වැරද්දවද? 4යි. x ට 4 නේ මම 2 දාලා තියෙන්නේ. ඔව්. එළියන් ඉවරයි. x ට 4 කියලා නම් මෙතෙන්ට 2 දාලා. හරි. අපි 4 දාලා හදාගෙන යමු 4 දාලා 4 8 8 7 ස්තුති හරි හරි ශාරුණී හරි බලමු මේ පන්තියේ ළමයි ඉන්නවනම් මටත් ඉන්න පුළුවන් අර මේක පාළුවට ගිහිල්ලා දැන් අද හොඳයි අද 500 පැන්නුවානේ හැබැයි පුතේ මේ පන්තිය මීට මාස ගානකට කලින් 600 ගානක් හිටපු පන්තියක් පස්සේ අපි එක දවසක් මට අසනීප වෙලා පන්තිය පොඩ්ඩක් ක්ලෑෂ් එකක් වෙලා පොඩි සීන් එකක් වෙලා ආයෙ ඩ්‍රොප් වුණේ නැත්තම් මේක 600 එතකොට අර හරි අවුල් වෙනකොට අඩේ කලින් 600ක් හිටිය පන්තිය 500ක් කරන්න යමුකෝ 630ක් හිටිය අන්තිම දවසේ මට කොරෝනා හැදෙන්න කලින් මට කොරෝනා හැදිලා මට එක සතියක් කරන්න බැරි වුණා
බැරි වුණානේ මම ඒ වෙලාවට වෙන ක්ලාස් එකක් දාලා දුන්නා ඔයාලට. ඊට පස්සේ ඉඳලා ළමයි ඩ්‍රොප් වුණා. හරි ගොඩ. දැන් අපි යනවා ප්‍රශ්නෙට. පුතේ දැන් මම වැරදි උත්තරේ ගත්තනේ හරි. මට ආපු උත්තරේ හරිද වැරදිද කියලා බලන්න. මම ආදේශ කරන්න සුදුසුම සමීකරණය මොකක්ද? නැත්නම් මම මෙහෙම කියන්නම්කෝ. දැන් මට x 4යි y ආවනේ. මට ආවා x සමානයි 4යි y සමානයි 7යි කියලා ආවා. මේ පිළිතුරු වල නිවැරදිතාවය පරීක්ෂා කරන්න. දැන් ප්‍රශ්නේ. මේ පිළිතුරු දෙකේ නිවැරදිතාවය පරීක්ෂා කරන්න. අංක 1 2 සමීකරණ දෙකම භාවිතා කරන්න පුළුවන්ද? මම බලන ගින් දැන් මම දාන්න එපා. අංක 1 2 සමීකරණ දෙකම භාවිතා කරන්න පුළුවන්ද? එක විතරද පුළුවන්? දෙක විතරද පුළුවන්? දෙකම බෑද? Tamanට දැනෙන පරිදි හේතුවත් එක්ක ලියන්න. කවුරු හරි පාවිච්චි කරන්න බෑ කියනවා නම් ඒකට හේතුව ඕනම. සමාධි ජයග්‍රහණය කරනවා නිවැරදි පිළිතුර දීලා. තිරන්‍යා ඊට පස්සේ කිව්වා ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ ඒක. සමාධිය හැමදාම වැඩි වෙන ගාන කියලා මැසේජ් එකක් එවනවා. හරි. එයාට මේ වෙනකොට රුපියල් 700ක් එකතු වෙලා තියෙනවා. 100 කැලි වලින්. හරි. හැම ගෲප් එකකටම පේපර් එක දානවා 11 පේපර් එකක් 11 ගෲප් වලට එනවා. 10ට 10 එකක් එනවා. තමන්ට ලැබෙන අංකයට රිප්ලයි කරන්න. තමන්ට ලැබෙන අංකයට රිප්ලයි කරන්න. ෆෝන් එකක් ගන්න ඕනේ. ෆෝන් එකක් ගන්න ඕනේ. ඒක මේ අද ගෙනාව එකක්. ක්ලාස් වැඩ වලට මේ. අද තව ෆෝන් එකක් ගෙනාවා මේ ක්ලාස් වැඩ වලට වෙන ඒවා. මේ සිම් එක විත් එක ගෙනාවා. J7 මොකක්ද එකක් සීල්. එල පුතේ මේකෙදි දෙකට ආදේශ කරන්න බෑ. දෙකට ආදේශ කළා හරිද කියලා අහන්න බෑ. පුතේ ඔයා යනවා කියලා හිතන්නකෝ දැන් පීරියඩ් එකක් කට් කරන්න. යාළුවෙක් එක්ක යනවා. මචං අපි පුස්තකාලයට ගිහලා පීරියඩ් එක කට් කරමු මචං. වැඩක් නෑ මං තීරුමක් නෑ මං. ඕ ඉලෙක්ට්‍රොනික් නේ වැඩක් නෑ අපි යන්න නැත්නම් ඔය ලිට්‍රියනේ බං වැඩක් නෑ අපි යම් පුස්තකාලයට යන්න. දැන් ඔයා ඌත් එක පීරියඩ් එක කට් කරන්න යනවා. මිස් පරක්කුනේ බං. එහෙමනේ සීන් එක යන්නේ. ඒ මිස් පරක්කුයි බං. ඔබ දැක්කද දින්නවා. දිටියා බං. හැබැයි බං අපි එන්න කලින් යමු. අපි එන්න කලින් ලයිබ්‍රරියට යමු. සීන් එක දැන් මිස් එන්න කලින් යනවා. මචං එහෙනම් මේක ඒ පැත්තේ යන්න බැරි වෙලාවේ මිස් ආවොත් මචං එන්නේ ඒ පැත්තෙන්. අපි අනිත් පැත්තේ යමු. දැන් අනිත් පැත්තේ ලයිබ්‍රරියට යන ගමන් අහනවා. දැන් ඔයා අහනවා දැන් ඔයාට යන් කිව්වේ කානේ. කාට උදව් කරන්නේ ඌනේ. මේ මචං කෙල්ලොත් එහෙම කතා කරනනේ මචං බං කියනවනේ මම නම් දන්නේ අපි ඉස්කෝලෙන් ගෙනලා මචං බං කිව්වා. මචං අර ඒ බං දැන් අපි කරන වැඩේ හරියද බං මේ? ඔයාට කුප්ප වැඩේ කරන්න උදව්ව දුන්න එක ජීවිතේට කියයිද අපි? අනේ මිතුර අපි මේ වැරදි වැඩක් කරන්නේ. අපි නැවත පන්තියට යමු මිතුර.
ඌ ජීවිතේ කවදා හරි එහෙම ගියයිද පුතේ? ඈ ඌ කවදා හරි එහෙම ගියයිද? කියන්නේ පිස්සුද බං අපි යන්නේ බං ලයිබ්‍රරියට බං පිස්සුද ලයිබ්‍රරිය අපි පාඩම් කරන්නනේ යන්නේ අපි ඊට වඩා දෙයක් කරමු කොහොමද මිස් ඇවිල්ලා බං ඔය උගන්නන්නේ නැහනේ බං එහෙමද නැද්ද උතේ නිකමට දාලා බලන්නකෝ අර මම මට ආපු වැරදි උත්තරේ දෙක දාලා ආදේශ කළා බලන්නකෝ මේක මූ ඒත් හරි කිව්වා සමහර වෙන කරුණ වෙලාවල් තියෙන අරුත් හරි කියලා පෙන්වනවා ඒ උත්තරේ. එහෙම වෙලාවල් මට සෙට් වෙලා තියෙනවා. ඒ කරුණේ උඩ ගියාම සාමාන්‍යයෙන් අර වැරද්දකට උදව් කරපු එකාගෙන්, ඒ කියන්නේ උත්තරය වැරදි උත්තරේ න උගෙන් ආපු උත්තරේ වැරදිද කියලා චෙක් කරන්න උගෙන් අහන්න යන්න එපා ආයේ. ඒකට ඒ උත්තරේ ගන්න උදව් කරපු නැති එකෙක් නින්නේ එක. දැන් අපි එකට දෙකට නම් ආදේශ කරේ එකෙන් අහන්න. එකට නම් ආදේශ කරේ දෙකෙන් අහන්න. අර ආදේශ කරලා සපෝට් එකක් ගත්තේ නැති එකකින් අහන්න. අපි කරපු වැඩේට සපෝට් එකක් ගත්තේ නැති එකකින් අහන්න. ඒකට කරලා එහෙම කරලා ආපු උත්තරේ හරිද කියලා. හරි? ඒක දැහුවේ කියලා. ඕ ඒක තමයි එහෙම ගහන්නේ. අපි තව ගානකට යනවා පැටව. මෙන්න යනවා ගානකට. ලකුණු 7ක් ඈ. අප්පා. ලකුණු 7ක් ඈ. 7ක් නේද? 7ක්. 10ෙම ඉන ගන්නොත් තියෙනවා නැත්නම් නෑ මං කිව්ව අඩුම ගානේ 5ක් වගේ හම් වෙනවා. දැන් මේක අර සමීකරණ දෙක ලියනකොට ලකුණු දෙකක් දෙනවා.
හරි. ඇති. ප්‍රස්ථාර කරනවද? බලමු අපි පිළිවෙල බලමු. මම ඉතින් ඔක්කොම කවර් කරනවා. 11 වසරට යනකම් ඔයාලට මේ සපෝට් එක මම දෙන්නම්. 10 වසරේ පුළුවන් තරම් කවර් කරලා දෙන්නම්. ඊට පස්සේ තමයි මොකක් හරි බලමු. හරි. මම කොහොමත් ඔන්ලයින් පන්ති නවත්තන්නේ නැහැ. සමහරට කොරෝනා ඉවරනාට පස්සේ ෆිසිකල් පන්ති පටන් ගැනීම දැන් ටුට්ටක් අවුල් මට්ටමට තියෙනවා බයයි. ඉතින් ළමයින්ට මොකක් හරි වුණොත් කියලා. ෆිසිකල් පන්ති බොහෝ විට පට්ට අඩු කරලා කරයි. ඔන්ලයින් ඒවා දිගටම කරයි. කැමතියට ඔන්ලයින් එන්න පුළුවන් මම හිතනවා මේක ඔන්ලයින් අවුලක් නැහැ කියලා. ඔන්ලයින් පන්ති දිගටම එන්න අකමැති ළමයි ටුට්ටක් අතුස්සන්න. අර සිම්බල් එකක් තියෙන්නේ. ඔන්ලයින් එන්න අකමැති. ප්‍රස්ථාර කරලා අපි 440ක්වත් අකමැති නෑ පුතේ. පට්ටයි. ඔන්ලයින් තමයි නැගලා යන්නේ යන විදිය. හරි. එල. අඹ ගෙඩියක මිල කෙසෙල් ගෙඩිය ඔන්න සීන් එක ඈ. ඔන්න සීන් එක ඈ ලියාගත්තද? ලියාගමුද? අඹ ගෙඩියක මිල x නේ. අඹ ගෙඩියක මිල. අඹ ගෙඩියක මිල තමයි සමාන වෙන්නේ මං කිව්ව ඕක තමයි හිතන්න ඕන. අඹ ගෙඩියක මිල සමාන වෙනවා කෙසෙල් ගෙඩියක මිල දෙගුණයකට වඩා පහක්. අඹ ගෙඩියක මිල උක්ත වෙනවා ඌ සමාන වෙනවා කෙසෙල් ගෙඩියක මිල දෙගුණයකට. කෙසෙල් ගෙඩියක් වයි දෙගුණයකට වඩා පහකින් වැඩිය. අනෝ මිලකම් ඉන්නේ ඕකට ලකුණ හම්බ වෙනවා. සමීකරණය පුතේ සමාන ලකුණකින් දෙපස් x පද y පද එක පැත්තකට යන්න ඕනේ එතන ලකුණු ගන්න. අඹ ගෙඩි 3ක් හා කෙසෙල් ගෙඩියක් අන්න අඹ ගෙඩි 3ක් හා කෙසෙල් ගෙඩියක් වැය ගන්න වැය වෙන මුදල 85යි. ගාන හදන්න ගියාම දැන් අරුව මෙහාට ගමු. x ඍණ 2y 5යි පළවෙනි කතාව 3x ධන y 85යි දෙවෙනි කතාව. හොඳයි. සමීකරණ ඇවිල්ලා තියෙනවා හොඳයි. ඊට පස්සේ ඉතින් විසඳන්න තියෙන්නේ. සංගුණක සමානද? නෑ. නෑ. දෙවනි සමීකරණය ගුණ කරනවා දෙකෙන් 6ix ධන 2y සමානයි 170යි. ඔන්න 3ක් ආවා. දැන් බලන්න සංගුණක සමානයි 1යි 3යි. ලකුණු අසමානයි. ලකුණු අසමානයි නම් මේක මොකද කරන්නේ? එකතු කරනවා. 1 ධන 3. එකේ වමයි දෙකේ වමයි x ඍණ 2y ධන 6ix ධන 2y සමානයි 170 ධන 5 නැත්නම් 5 ධන 170යි කවුරුත් නැහැ.
7x 175යි දෙපැත්ත මතෙන් බෙදුවාම x කියන්නේ 25යි ඊට පස්සේ ඕන මම පැත්තෙන් හදන්නම් x සමානයි 25 කවුරු කෙනෙක්ට දානවා x සමානයි 25 එකට දානවා x ඍණ 2y 5යි එහෙමනේ ආවේ 25 ඍණ 2y 5යි 5 මේ පැත්තට යනවා ඍණ 2y එහා පැත්තට යනවා 30 සමානයි 2y y සමානයි 15යි එහෙම දාවේ බලන්න y 15යි x 25යි එහෙම දාවේ දහයක් වුණා මොකද්ද උදේ මෙයා මම එකතු කිරීමක් කළාගත්ත අඩු කිරීමක් වෙලා යන්න ඕන ඔව් ඔව් මෙතන එන්නේ 20 එන්නේ 20 ඇයි පහ අඩු වෙලා යන්නේ අනිත් පැත්තට 25න් පහක් අඩු වෙනවා 20යි 2යි y 20යි y 10යි අමතරව ලකුණක් ගන්න නම් කෙසෙල් ගෙඩියක මිල 10යි අඹ ගෙඩියක මිල 25යි කියලා ලියන්න ඒකට එක ලකුණක් තියෙනවා ඒකට එක ලකුණක් තියෙනවා එක ගන්න එහෙම ලියන්න ඔව් 2x ඍණ x 2y ඍණ x සමානයි ඍණ 5 එහෙම දැම්මම උත්තරේ වරදින්නේ නැහැ හැබැයි ඉතින් ඍණ ගණන් ආවම පැටලෙන්න තියෙන ඉඩ වැඩි වැරද්දක් නැහැ පැටලෙන්න තියෙන ඉඩ වැඩි වෙනවා හරි ගොඩ හරිද අවසාන ගානට යනවා දවසේ මෙතනදී වඩා අර වගේ ගානක් හොයාගන්න විදියක් තිබෙන්නේ නැහැ මම ඒ වගේ ගානක් පස්සේ පේපර් ක්ලාස් එකකදී සෙට් කරන්නම්
උත්තර දාන්න මට මේක හදලා එච්චරයි. අන්තිම ගාන හදලා උත්තරේ දාන්න මට. ඔයා ඉගෙන ගත්ත බව ඔයා පෙන්නන්න. ඔයාට පුළුවන් බව ඔයා දැනගන්න. චූටි ළමයින්ට ගණන් කරන සර්ගේ නම්බර් එක. එකේ ඉඳලා 5 වසර වෙනකම් පන්ති සඳහා ඕන්නම් 1 සිට 5 1 සිට 5 මේ එකේ ඉඳලා 5 වෙනකම් පන්ති කරන සුපිරිසර් කෙනෙක් හරි එකේ ඉඳලා 5 වෙනකම් 6 ඉඳලා 11 වෙනකම් ඉතින් මං ඉන්නනේ ගණන් වලට ශිෂ්‍යත්වයට මෙයා ඉන්නවා ඊට පස්සේ රිවිෂන් ඕන ආයෙත් 11 වසරේ මෙතන ඉන්නවනම් කවුරු රිවිෂන් ඕන තාම අපිත් එක්ක සම්බන්ධ වුනේ නැත්නම් මගේ තියරි පන්ති යන ළමයින්ට ඒක කොහොමද ෆ්‍රී තියරි එනාට ඒක ෆ්‍රී කොහොමද 11 රිවිෂන් එක රිවිෂන් කියලා ටයිප් කරලා මේකට දාන්න එපා මම රිවිෂන් කියලා ඒකට දාන්න අර මොනසෙයි වල විකාරනේ රිවිෂන් එන්න ඕන රිවිෂන් කියලා ටයිප් කරලා මේකට දාන්න රිවිෂන් එකට ඒකට මාසෙට අන්න පුතේ රුපියල් 1000ක් ගාස්තුවක් ගන්නවා රිවිෂන් එකට හැමෝම ගාන හදලා දාන්න. බැරි නම් බෑ කියලා දාන්න. බැරි නම් බෑ කියලා දාන්න ජෝඩි. ගාන පොඩ්ඩක් ලොකු කරන්නද?
chat එකට දාන්න පුළුවන් co-host දාන්න. හත අට නවය තුනට ෆ්‍රී යන 7 8 9 10 7 මේ සතියේ පටන් ගන්න අපි ප්ලෑන් කරලා තියෙනවා. මෙසේජ් මට එනවා බටෝ. එක්කෙනෙක් දානවා මෙසේජ් එන්නේ නැහැ කියලා මෙසේජ් මට එනවා. හදන්න බැරි අය දාන්න හදන්න බෑ කියලා එක්කෙනෙක් ආවා. හත වසරේ group link එකක් තාම හදලා නැහැ පුතේ. අද රෑ හෙට වගේ තමයි group හැදෙන්නේ. මට message එකක් දාන්න free 7 කියලා. එතකොට දාන්නම්. හෙට වගේ හෙට හවස වගේ දාන්නකො free 7. හරි. chat එකට දාන්න WhatsApp දාන්න කවන්නේ අසිරි. හරි උත්තරේ. බැරි අය දාන්නකො බෑග් කියලා දැන් ඔක්කොම දානවා හොඳයි. මට ඕන බැරි අය. කලින් ගානේ උත්තර දෙකමයි ඩියුටි එන්නේ. බැරි අය කීප දෙනෙක් ඉන්නවා මම උදව් කරන්නම්. ඇති
ඇති මා දන්නම් ඔන්න බලන්න පුතේ කතාව සෙට් වෙන හැටි බලන්න ආගේ හරිද කියලා බනිස් ගෙඩියක මිල කෙසෙල් ගෙඩියක මිල වෙන දෙගුණයකට වඩා පහකින් වැඩි බනිස් ගෙඩියක මිල කෙසෙල් ගෙඩියක මිල වෙන දෙගුණයකට වඩා කලින් ගානමද යන්නේ පහකින් වැඩි කලින් ගානේ තිබ්බේ කොහමද බනිස් ගෙඩි 3ක් කෙසෙල් ගෙඩි 2ක් 95යි කලින් ගානේ ඔක නෙමෙයිනේ තිබ්බේ 85යි නේද අයිගේ 85යි ඉතින් කොල්ල මේක පොඩි වෙනසයිනේ තියෙන්නේ ගානේ ඈ ඊළඟට පදේ එහාට කරා x එහාට ගියා ඔන්න පළවෙනි ගානම මේ කතා දෙක මේ දෙවෙනි ගානට මම යනකොට මම හදා ගන්නවා 2y එහාට ගෙනියනවා x ඍණ 2y කීප දෙනා ඊට හදා ගන්න බැරි වෙච්ච අනිත් අය මරු ඈ ගොඩ ඔය වගේ තමයි පේපර් වල ගණන්නේ අර වගේ අර පැටර්න් එක වෙනස් වුණොත් සමීකරණ ලියන හැටි විතරක් පුරුදු වෙන්න ඔයාලට දැන් හදන්න පුළුවන් 3x දාන 2y 95යි අලුත් සමීකරණයක් හදන්න ඕනද නෑ මේකේ විශේෂත්වය තියෙන්නේ අලුත් සමීකරණයක් හදන්න ඕනේ නෑ අලුත් සමීකරණයක් හදන්න ඕනේ නෑ මේකේ ඇයි ඒ සංගුණක සමාන වෙලා ඇයි 2y 2y ඉන්නවනේ හරි ඔව් ඊට පස්සේ මොකද වෙන්නේ ලකුණු අසමානින් තමයි එකතු කරනවා 1 ධන 2 x ඍණ 2y ධන 3x ධන 2y සමානයි 95 ධන 5 කැපෙනවා 4යි x සමානයි 100යි x සමානයි 25යි x සමානයි 25 කැමති කෙනෙක්ට දාන්න පළවෙනි එකට දාන්නකො x සමානයි 25 දෙවෙනි එකට කැමති කෙනෙක්ට දාන්න ඉතින් අපිට ආව එහෙමනේ මේකට දාමු x සමානයි 25 කට දාමු x සමානයි 25 එකට x ඍණ 2y 5යි 25 ඍණ 2y 5යි 2y කියන්නේ එතකොට අර කලින් වගේම 20යි y 10යි වෙනම ලියන්න බනිස් ගෙඩියක මිල කීයද කෙසෙල් ගෙඩියක මිල කීයද කියලා ලියන්න හදලා පෙන්නුවත් තේරෙන්නේ නැති අය කවුද ඉන්නේ
හරි. හොඳයි අපි අදට මෙතනින් ඉවර කරනවා වැඩව. පරිස්සමට ගිහින් එන්න. ආයිබෝවන් තෙරුවන් සරණයි. YouTube live යන්න පුතේ මම අර මේ software එක දාගත්තේ නෑ මට chat එක පේන්නේ නෑ නැත්තම්. වෙන software එකක් දාගන්න වෙනවා මම අද බැලුවා chat එක නැතුව බලන්න කරන්න බෑ ඒකයි. live යන එකට chat එක බලන්න වෙන software එකක් ඕන.